හරි ළමයි අපි එහෙනම් පටන් ගමු පාඩම. තව කීප දෙනෙක් නම් එන්න ඉන්නවා. හරි. එතකොට අද අපි පටන් ගන්නවා ජෛව ලෝකයේ කියන පාඩම. මේකේ ටියුට් එක ඕගොල්ලෝ ළඟ තියෙනවා. විනාඩි දෙකක් දෙන්න මට ටියුට් එක මේ අනිත් කම්පියුටරේ තියෙන මම මේකට දාගන්නකම්.
හරි හැමෝම ඇවිල්ලානේ. රයිට් අපි එමනම් පටන් ගමු මේ ජෛව ලෝකයේ කියන පාඩම. අපි මේකෙදි කතා කරන්න ළමයි ජීවීන් වර්ගීකරණය සහ නාමකරණය කියන කොටස් දෙක ගැනයි අපි කතා කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම ජීවීන් වර්ගීකරණය කියන කොටස බලමු. හරි ජෛව ලෝකය. එතකොට ඕගොල්ලන්ගේ බාන ටියුට් එක ළමයි මේ අපි ඉස්සෙල්ලාම ටියුට් එකේ මේ පළවෙනි කොටසේ ටියුට් එකේ ඔක්කොම වර්ගීකරණේ ශාක වර්ගීකරණය සම්පූර්ණයෙන්ම මේකේ නෝට් එක තියෙනවා. ඒතර මම නෝට් එක පැහැදිලි කරන්නම් මුලින්ම. එතකොට මේකේ නෝට් එක ඔයගොල්ලෝ බලා ගන්න. මේක දිග පාඩමක් ටිකක්. ඒක නිසා පාඩම ඉක්මන් වෙන්න ශාක වර්ගීකරණය කියන එකේ මුල් කොටස සටහනේ දීලා තියෙනවා. එතකොට මේක ලේසි පාඩම් කරගන්න තියෙන්නේ. නමුත් මම පාඩම කරනවා. ඉතින් මේ නෝට් එක ඔයගොල්ලෝ බලා ගන්නවා. එතකොට මම ඒ ටික ප්‍රසන්ටේෂන් එකේ අපි කතා කරනවා. හරි අපි එහෙමනම් පටන් ගමු අද ශාක මුලින්ම ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකක්ද කියන එක. හරි එතකොට මේ දැන් වර්ගීකරණයක් කියන්නේ මෙහෙම දෙයක්. දැන් ජීවීන් විතරක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් අපි වර්ගීකරණය කරනකොට මේ වෙනත් දේවලුත් අපි වර්ගීකරණය කරනවා. දැන් අද වෙද්දි ළමයි මේ දැන් උදාහරණයක් විදිහට අපි වර්ගීකරණයක් තියෙන තැනක් ගැන කතා කරොත් මේ ඕගොල්ලන් ඉස්කෝලවල පුස්තකාලේ පොත් වර්ගීකරණයක් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඔය ෆුඩ් සිටි එකක වාගේ ලොකු කඩේක ඒ රාක්කවල බහඬ වර්ග කරලා තමයි අසුරලා තියෙන්නේ. ඒතර වර්ග කිරීමක් කියලා කියන්නේ නැත්නම් වර්ගීකරණයක් කියලා කියන්නේ පොදු ලක්ෂණ අනුව කාණ්ඩගත කරන එකට කියනවා වර්ගීකරණයක් කියලා. පොදු ලක්ෂණ නේද හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණ පදනම් කරගෙන ජීවීන් කාණ්ඩගත කරනවා. ජීවීන් විතරක් නෙවෙයි මේ වර්ගීකරණය කරන්නේ. ඒතකොට අපි ජීවීන් වර්ගීකරණයදිත් කරන්නේ මේ විදිහට ජීවීන් කාණ්ඩ වලට වර්ග කරනවා. ඒතකොට ජීවීන් සඳහා වර්ගීකරණයක් අවශ්‍ය වෙන්න හේතුව මේකයි. මොකද්ද හේතුව? මේ ලෝකේ ඉන්නවා ජීවී විශේෂ මිලියන ගාණක්. දැන් මේක කියනවා මෙහෙම දැන් පෘථිවිය මත ජීවයේ සම්භවයේ මීට වසර බිලියන 3.6කට පමණ පෙර සිදු වූයයි සැලකේ. අපි 9 පන්තියේ පාඩම කතා කරලා තියෙනවා පෘථිවිය මත ජීවීන්ගේ සම්භවය කියන එක. එතකොට අපි කතා කරලා තියෙනවා මුලින්ම සාගරවල තමයි සරල ඒකශෛලික ජීවීන් හැදුනේ. නේද? ඊට පස්සේ සරල ඒකශෛලික ජීවීන් බහුශෛලික ජීවීන් බවට පත් වෙනවා. ඊට පස්සේ බහුශෛලික ජීවීන් ටික ටික ගොඩබිමට හුරු වෙලා මේ අද ඉන්න ජීවීන් නිර්මාණය වෙලා තියෙනවා. අද වෙනකොට සාගරවල ගොඩබිමේ මේ හැමතැනකම ජීවීන් වාසය කරනවා. නේද? එතකොට වර්තමානයේදී මේ පෘථුවිය මත හඳුනාගත්තු ජීවි විශේෂ මිලියන 8.7ක් පමණ වාසය කරනවා. හඳුනාගත්තු අය. ඒ වගේම විද්‍යාඥයෝ විශ්වාස කරනවා හඳුනාගත්තේ නැති අයත් තව මේ වගේම ඇති කියලා. හඳුනාගත්තු නැති අයත් මෙච්චරම ප්‍රමාණයක් ඉන්න පුළුවන් කියලා කියනවා. නේද? එතකොට බලන්න දැන් අපි විද්‍යාවේදී අපි ජීවීන් ගැන ඉගෙන ගන්න ඕනේ. ශාක ගැන සත්තු ගැන අපි ඉගෙන ගන්නවා විද්‍යාවේදී. ඒතර මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් ගැන අපිට ඉගෙන ගන්න බෑ. අපි මුළු ජීවිත කාලේ පුරාම පැයකට එක ජීවියෙක් ගැන ඉගෙන ගත්තොත් මිනිත්තුවකට එක ජීවියෙක් ගැන ඉගෙන ගත්තොත් මුළු ජීවිත කාලෙම වැය කරත්
මේ ජීවි විශේෂ සියල්ලම ගැන අපිට වෙන වෙනම ඉගෙන ගන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? ජීවීන් කිසියම් පදනමක් අනුව වර්ගීකරණය කරනවා. වර්ගීකරණය කරලා ඒ එක් එක් වර්ගය ගැන අපි ඉගෙන ගන්නවා. නේද? එහෙමනම් ජීවි වර්ගීකරණයේ මූලික අරමුණ තමයි අධ්‍යයනය කිරීමේ පහසුව. ප්‍රධාන අරමුණ තමයි අධ්‍යයනය කිරීමේ පහසුව. ඊට අමතරව තව වාසි ගොඩක් තියෙනවා වර්ගීකරණයේ. හරි? එහෙමනම් මේකේ බලන්න මේම කියනවා ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඔවුන් කිසියම් මූලධර්මයකට අනුව වර්ගීකරණය කිරීම මගින් අධ්‍යයනය කිරීම පහසුයි. එහෙමනම් මූලිකම අරමුණ තමයි අධ්‍යයනය කිරීමේ පහසුව. හරි. එතකොට බලන්න දැන් මේ සරල වර්ගීකරණයක් තියෙනවා. දැන් ඊළඟට මේ තියෙන එකේ දැන් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට කියනවා මේකේ වර්ගීකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සුදුසු නිර්ණායකයක් භාවිතා කරමින් පහත රූපවල දැක්වෙන ජීවීන් වර්ගීකරණය කරන්න. හරි මේ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ දීලා තියෙන ක්‍රියාකාරකම. මේ ජීවීන් වර්ග කරන්න කියලා තියෙනවා. ඒතකොට මේ ජීවීන් අපිට විවිධ විදියට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි අපිට පුළුවන් ශාක හා සතුන් විදියට වර්ග කරන්න. මූලිකව. නේද? දැන් අපි බලන්න මේ විදියට වර්ග කරන්න පුළුවන්. ශාක, කුප්පමේනියා, තනකොළ ඒ වාගේ ශාක වර්ග දෙකක් තිබ්බා. සත්තු ඉන්නවා, සිංහයා, සීබ්‍රා නේද? බකමුණා, හුණා, කිඹුලා. ඊට පස්සේ මේ ඈත් අපිට වර්ග කරන්න පුළුවන් පියාපත් ඇති සතුන්, පියාපත් නැති සතුන්. මේ විදියට වර්ග කරන්න පුළුවන්. අපි 6 පන්තියේදී 7 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා දෙබෙදුම් සුචි කියලා ක්‍රමයක්. අපේ 15 පන්ති වලදී අපි ඉගෙන ගත්තේ වර්ගීකරණය දෙබෙදුම් සුචි මගින්. ඊට පස්සේ 8 පන්තියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා සත්ත්ව වර්ගීකරණය පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා අපිට සත්තු කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. කොඳු වැට පෙලක් තිබීම හෝ නොතිබීම අනුව පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා සත්තු කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා සත්ත්ව වර්ගීකරණය අපි ඉගෙන ගත්ත 8 පන්තියේ. නේද? එතකොට මේ විදිහේ විවිධ වර්ගීකරණ ක්‍රම තියෙනවා. දැන් මෙතෙන්දි මේ සත්තු වර්ග කරලා තියෙන්නේ, මෙතෙන්දි මේ ජීවීන් වර්ග කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන. පාද ඇති සතුන්, පාද නැති සතුන්. නේද? ඔයගොල්ලෝ මතක ඇති දෙබදුන් සුචියක් හඳුන්වද්දී අපි කියනවා දෙබදුන් සුචියක වර්ග කරනකොට පැහැදිලිව පෙනෙන බාහිර ලක්ෂණ පමණක් යොදා ගන්න ඕන කියලා. ජීවීන් දෙබදුන් සුචියක වර්ග කරනවා නම් පැහැදිලිව පෙනෙන බාහිර ලක්ෂණ පමණක් උපයෝගී කර ගන්න ඕන. එහෙම නැතු ඒගොල්ලන්ගේ ඇතුලේ මේ අභ්‍යන්තර ලක්ෂණ ඒගොල්ලන්ගේ ඒ වාගේ දේවල් යොදා ගන්න නැහැ. බාහිර ලක්ෂණ විතරයි පාවිච්චි කරන්නේ. නේද? එතකොට මේ අපි පදන මේ වර්ග කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට ওই පේන වර්ගීකරණය අර කලින් තිබ්බ සත්තු ටික වර්ග කරලා තියෙන ක්‍රමය. නේද? මේ සත්තු ටික වර්ග කරලා තියෙන ආකාරය බලපුවාම අපිට පේනවා මේකෙත් යොදාගෙන තියෙන බාහිර ලක්ෂණ. එවනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් එකක් තමයි මේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන ඒගොල්ලෝ වර්ග කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ජීවීන් ඒගොල්ලන්ගේ ලක්ෂණ පදනම් කරගෙන කාණ්ඩවලට වෙන් කරන එකට අපි කියනවා වර්ගීකරණයක් කියලා. හරි? ඒතර වර්ගීකරණය පිළිබඳ හැඳින්වීම තමයි මේ තියෙන්නේ. මොකද්ද? පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම වර්ගීකරණයේ ලෙස හැඳින්වේ. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම අපි කියනවා වර්ගීකරණයක් කියලා. ඒතර ජීවීන් වර්ගීකරණයේ අපි කියව ප්‍රධානම වැදගත්කමක් තියෙනවා අධ්‍යයනය කිරීමේ පහසු වෙනවා. ජීවීන් පිළිබඳ අධ්‍යයනයේ පහසු වෙනවා. ඊට අමතරව වෙනත් වැදගත්කම් කීපයක් මේකේ තියෙනවා. අපි බලමු මොනවද කියලා. බලන්න පළවෙනි එක තියෙනවා ජීවීන් වර්ගීකරණයේ පළවෙනි එක තමයි පළවෙනි වාසිය ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වීම. අපිට මේ ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂ අනන්‍යතා හඳුනා ගැනීමට පහසු වීම. නම් කරපු ජීවියෙකුගේ සුවිශේෂී ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙන වර්ගීකරණයක් මගින්. තුන්වෙනි එක තියෙනවා සියලු ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජෛව ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම. දැන් උදාහරණයක් විදිහට මේ හිතන්නකො ළමයි. ජීවියෙක් ඉන්නවා තාරාහොට ප්ලැටිපස් කියලා. එයාගේ නම. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? දන්නේ නැහැ. සමහරට දැකලා ඇති. තාරාහොට ප්ලැටිපස්. එයා ඉන්නේ ඕස්ට්‍රේලියානු මහද්වීපේ විතරයි. දැන් අපි ඕස්ට්‍රේලියාවට ගිහිනුත් නැහැ.
එතකොට මේ තාරහොඩ ප්ලැටිපස් කියන එක්කෙනාගේ හෘදේ කුටීර කීයක් තියෙනවද ළමයි? අපිට එයා ගැන අධ්‍යයනය නොකර එයා ගැන කියන්න බෑනේ. නමුත් වර්ගීකරණය තුලින් අපිට ඒ වාගේ ජීවීන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් එයාගේ මූලිකම ලක්ෂණයක් තමයි එයා ශීරපායි සතෙක්. එහෙමනම් එයා ශීරපායි සතෙක් නම් එයාගේ හෘදේ කුටීර 4යි. මේ ලෝකේ ඉන්න හැම ශීරපායි සතෙකුගේම හෘදේ කුටීර 4යි. ඔන්න දැන් බලන්න අපි මොකද කරන්නේ? අපි වර්ග කරලා එක කාණ්ඩයක් ගැන ඉගෙන ගන්නවා. ඒ කාණ්ඩේ සත්තුන්ගේ පොදු ලක්ෂණ ඉගෙන ගන්නවා. ඒතර හැම ශීරපායි සතෙකුගේම සමේ රෝම තියෙනවා. හැම ශීරපායි සතෙක්ම කිරි බීලා වැඩෙනවා. හැම ශීරපායි සතෙක්ම හෘදේ කුටීර 4ක් තියෙනවා. ඒ වගේ පොදු ලක්ෂණ. නේද? එතකොට අපිට සුවිශේෂී කිසියම් ජීවියෙකුගේ සුවිශේෂී ලක්ෂණ පමණයි වෙනම ඉගෙන ගන්න වෙන්නේ. දැන් ওই තාරහොඩ ප්ලැටිපස් කියන එක්කිනාගේ තියෙනවා කුරුල්ලෙක්ගේ වගේ හොටක්, තාරාගේ වගේ හොටක් තියෙනවා. එයා ශීරපායි සතෙක් වුණාට එයාගේ හොටක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි බිත්තර දාන්න. ප්ලැටිපස්. ඉතින් මේ විදිහට සියලුම ජීවීන් ගැන අධ්‍යයනය නොකර ජීවීන් කිහිප දෙනෙකු මේ ජීවීන් කාණ්ඩ ගැන අධ්‍යයනය කරලා අනිත් අය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වර්ගීකරණයක් මගින්. දෙවෙනි එක ඊළඟ එක තියෙනවා බලන්න වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය අනාවරණය කළ හැකි වීම. දැන් ඔයගොල්ලෝ 9 පන්තියේදී ඉගෙන ගත්තා ළමයි අපි මේ විවිධ ජීවි විශේෂ හිටියට අපේ පූර්වජයා කියන්නේ අපේ ආදිතම මුතුන් මිත්තා. නේද? අපි විශ්වාස කරන හැටියට මුහුදේ ජීවත් වෙච්ච සරල ඒකසෛලික ජීවියෙක්. ඒ සරල ඒකසෛලික ජීවියා පරිණාමය වෙලා තමයි අද වෙනකොට ජීවි විශේෂ මිලියන ගාණක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි අපි විශ්වාස කරන්නේ. දැනට ඉදිරියේදී ඉතින් විද්‍යාඥයෝ හොයාගන්න දේවල් එක්ක ඕවා වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර අය කියනවා මේ මිනිස්සු කියන්නේ පිටසක් වලින් ආපු ජීවීන් කොට්ටාසයක් කියලා. මෙහෙට පෘථුවියට. එහෙම එක එක්කෙනාගේ මතවාද තියෙනවා. ඉතින් ඒ අනුව එහෙම වුණොත් අපි ආදිතම මුතුන් මිත්තා එක්කෙනෙක් වෙන්නේ නැහැ අපි. ආදිතම ජීවියා. නමුත් ඉතින් වැඩිපුර සාක්ෂි තියෙන්නේ ඔය පරිණාමය අනුව ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා පොසීල සාක්ෂියෙම බලපුවාම අපි හැමෝගෙම අතීත ජීවියා. ඒ කියන්නේ පූර්වජයා. අපි පරිණාමයේ මුලටම ගිහින් බැලුවොත් එක්කෙනෙක්. එහෙම තමයි කියන්නේ. එතකොට දැන් අපි වෙන් වෙලා හිටියට මේ ජීවි කාණ්ඩ අතර තියෙනවා විවිධ සම්බන්ධතා. පරිණාමික සම්බන්ධතා තියෙනවා. නේද? එහෙමනම් ඒ විදිහට ජීවීන් අතර පරිණාමික සම්බන්ධතා අනාවරණය කරගන්න පුළුවන් මේ ජීවි වර්ගීකරණය මගින්. ඊළඟ එක මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවීන් හඳුනා ගන්න පුළුවන්. හරි එහෙමනම් ඔන්න ඔය විදිහේ වාසි තියෙනවා වර්ගීකරණය මගින්. ඊට පස්සේ ගත්තාම මේ වර්ගීකරණයේ ළමයි ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ජීවීන් වර්ගීකරණය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෘත්‍රිම වර්ගීකරණය. දෙවෙනි එකට අපි කියනවා ස්වාභාවික වර්ගීකරණය කියලා. කෘත්‍රිම වර්ගීකරණයයි ස්වාභාවික වර්ගීකරණයයි කියලා ජීවීන් වර්ග කරන ක්‍රම දෙකක් තියෙනවා. හරි. මොනවද මේ ක්‍රම දෙකේ වෙනස කියලා අපි බලමු. අපි ඉස්සෙල්ලාම මොකද කෘත්‍රිම වර්ගීකරණයක් කියන්නේ කියලා බලමු. මේ කෘත්‍රිම වර්ගීකරණයකදී දැන් අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවනේ අපි කිව්වා දෙබදුන් සුචි ගැන අපි කතා කරා. නේ දෙබදුන් සුචියක වර්ගීකරණය කරද්දී අපි යොදාගන්නේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ පමණයි. ජීවීන්ගේ බාහිර ලක්ෂණ විතරයි. නේද? එතකොට කිසියම් ජීවීන් වර්ගීකරණයකදී ජීවීන්ගේ බාහිර ලක්ෂණ ප්‍රයෝගී කරගන්නවා නම් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වාසස්ථාන දැන් උදාහරණයක් විදිහට අපි ශාක වර්ග කරනවා ළමයි ජලජ ශාක, භෞමික ශාක, අපිශාක නේද? භෞමික කියන්නේ ගොඩබිම වැඩෙනවා. ජලජ කියන්නේ ජලයේ වැඩෙනේ. ඒ කියන්නේ වාසස්ථානය අනුව ශාක වර්ග කරනවා. සත්තුත් වර්ග ගන්න පුළුවන් එහෙම. ජලජ සතුන්, භෞමික සතුන්, පාංශු සතුන් ඒ විදිහට වර්ග කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒගොල්ලෝ වාසස්ථාන අනුව වර්ග කරනවා. ඒගොල්ලන්ගේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන වර්ග කරනවා නම් ඒ වාගේ වර්ගීකරණයකට අපි කියනවා කෘත්‍රිම වර්ගීකරණයක් කියලා. කෘත්‍රිම වර්ගීකරණය. දැන් බලන්න මේක උදාහරණ දෙකක් දීලා තියෙනවා. ශාක විසිතුරු ශාක සහ ඖෂධීය ශාක හා විෂ ශාක ලෙස වර්ග කිරීම.
සතුන් පියාපත් සහිත සතුන් හා පියාපත් රහිත සතුන් ලෙස වර්ග කිරීම. එතකොට ඒ විදිහට ජීවත් වෙන වාසස්ථානය, ඒගොල්ලන්ගේ උපාංග, බාහිර ලක්ෂණ ඒවා පදනම් කරගෙන ජීවීන් වර්ග කරනවා නම් ඒවට කියන්නේ කෘත්‍රිම වර්ගීකරණයක් කියලා. කෘත්‍රිම වර්ගීකරණයකදී ජීවීන්ගේ පරිණාමික සම්බන්ධතාවය නිරූපණය වෙන්නේ නැහැ. සරල උදාහරණකින් කියන්න පුළුවන් මෙහෙම. ඔයගොල්ලෝ දන්නවා වවුලා කියන්නේ ශීරපායි සතෙක්. කපුටා කියන්නේ පක්ෂියෙක්. ඒතකොට කෘත්‍රිම වර්ගීකරණයක් විදිහට දැන් මේකේ දාලා තියෙනවා පියාපත් සහිත සතුන්, පියාපත් රහිත සතුන්. ඒතකොට පියාපත් තියෙන වවුලයි කුරුල්ලයි නැත්තම් කපුටයි එකම ජීවි කාණ්ඩයකට අයිති වෙනවා. කෘත්‍රිම වර්ගීකරණයකදී. හැබැයි අපි දන්නවා මේ වවුලයි කපුටයි කියන්නේ පරිණාමිකව ගොඩාක් දුරස් දෙන්නේ. එක්කෙනෙක් ශීරපායි සතෙක්, අනික් එක්කෙනා පක්ෂියෙක්. ඒ ඕනේ වවුලයි කුරුමිනියයිත් එකට වැටෙන්නේ. පියාපත් තියෙනවනේ දෙන්නගෙම. නේද? ඉතින් ඒ විදිහට කෘත්‍රිම වර්ගීකරණයකදී ජීවීන් අතර පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි ස්වාභාවික වර්ගීකරණයක් එහෙම නෙවෙයි. ස්වාභාවික වර්ගීකරණයකදී ජීවීන්ගේ පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙනවා. පරිණාමික සම්බන්ධතා, පරිණාමික බන්ධුතා කියලා අපි ඒවට කියනවා. පරිණාමික බන්ධුතා. හරි? බලන්න උදාහරණයක් විදිහට මේකේ තියෙනවා ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට ඔවුන් වර්ග කිරීම ස්වාභාවික වර්ගීකරණයකදී සිදුවේ. ඒතකොට ස්වාභාවික වර්ගීකරණයක් නම් ඒගොල්ලන්ගේ පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙන්න ඕන. ස්වාභාවික වර්ගීකරණයකදී ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ සලකා බලයි. හරි, මම උදාහරණයක් කියන්න ළමයි මේ අහන්න. දැන් මේ ශාක හා සතුන් කියලා වර්ග කිරීමේ පදනම මොකක්ද ළමයි? ජීවි. ශාක සෛල, සත්තු සෛල කියලා ඒ විදිහට වර්ග කරන්නේ. ඒක සෛල විද්‍යාත්මක ලක්ෂණයක්. ශාක හා සත්තුන්ගේ සෛල වෙනස්. දැන් අපි ගත්තොත් සත්තු තියෙනවා ළමයි සංචරණය කරන්න බැරි අය. සත්තු ඉන්නවා සංචරණය කරන්න බැරි අය. මුහුදු මල කියන්නේ සතෙක්. හැබැයි එයා සංචරණය කරන්න බෑ. කෙලින්ම ශාකයක් වාගේ උපස්තරයකට සම්බන්ධ වෙලා ජීවත් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ ගියේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියලා. නේද? ශාක සත්තු වර්ග කරන්නේ ගොඩක් අය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා ශාක. සත්තුන්ට බෑ කියලා. හැබැයි ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි ශාක ඉන්නවා. අගමුල නැති වැල් කියලා එකක් තියෙනවා. එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ, හරිත අප්‍රද පිහිටලා නැහැ. ශාක හා සතුන් කියලා වර්ග කිරීමේ පදනම ළමයි සෛල විද්‍යාත්මක ලක්ෂණය. මොකද සෛල විද්‍යාත්මක ලක්ෂණය? ශාකවල තියෙනවා, ශාක සෛලවල තියෙනවා සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්තිය. සත්තුන්ගේ සෛල බිත්තියක් කියලා එකක් නෑ සත්තුන්ගේ සෛලවල. එවනම් සෛල විද්‍යාත්මක ලක්ෂණයක් අනුව තමයි ශාක සතුන් කියලා වර්ගීකරණය කරන්නේ. අපි ශාක කියලා කියන්නේ සෙලියුලෝස් වලින් සෑදුණු සෛල බිත්ති සහිත ජීවීන්ට අපි කියනවා ශාක කියලා. හරි, ඉතින් ඒ විදිහට දැන් අපි පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා වර්ග කරනවා සත්තු. ඒ වර්ග කරන්නේ කායික විද්‍යාත්මක ලක්ෂණයක් අනුව. මොකද්ද කායික විද්‍යාත්මක ලක්ෂණය? කොඳු වැට පෙලක් තිබීම හෝ නොතිබීම. එහෙමනම් මෙන්න මේ විදිහට ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක, අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ සලකලා ඒගොල්ලෝ වර්ගීකරණය කරනවා නම් ඒ වාගේ වර්ගීකරණයකට අපි කියනවා ස්වාභාවික වර්ගීකරණයක් කියලා. එවනම් මතක තියාගන්න විද්‍යාත්මක ලක්ෂණ උපයෝගී කරගෙන තමයි ස්වාභාවික වර්ගීකරණයකදී ජීවීන් වර්ගීකරණය කරන්නේ. මේ දෙක අහනවා ළමයි. ගොඩක් වෙලාවට අහලා තියෙනවා ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම දෙක මොකක්ද? ගොඩක් ළමයි ලියන්නේ පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් වාගේ උත්තර ලියන්නේ. ඒතර ජීවීන් වර්ගීකරණය කිරීමේ ක්‍රම දෙකයි. මොනවද? ස්වාභාවික වර්ගීකරණයයි කෘත්‍රිම වර්ගීකරණයයි.
ස්වාභාවික වර්ගීකරණයකදී ජීවීන්ගේ පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙන්නේ නැහැ. කෘත්‍රිම වර්ගීකරණයකදී ජීවීන් අතර පරිණාමික සම්බන්ධතා නැහැ. මම වැරද්දුවා. කෘත්‍රිම වර්ගීකරණයකදී ජීවීන් අතර පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙන්නේ නැහැ. ස්වාභාවික වර්ගීකරණයකදී ජීවීන් අතර පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙනවා. හරි? එතකොට බලන්න ස්වාභාවික වර්ගීකරණයක පහත දැක්වෙන ලක්ෂණ ඇත කියලා තියෙනවා. මොනවාද ලක්ෂණ? එකම විශේෂයේ ජීවීන් අතර ස්වාභාවික බන්ධුතා හෙළි කරයි. වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පැහැදිලි කරයි. පරිණාමික බන්ධුතා. දැන් මේකේ උදාහරණයක් තියෙනවා ළමයි. දැන් පෘෂ්ඨවංශී සතුන්ගේ තියෙනවා පංචාංගුලික ගාත්‍රා සැලැස්මක් කියලා එකක්. පෘෂ්ඨවංශී සත්තුන්ගේ කොඳු ඇට පෙලක් තියෙන සත්තුන්ගේ තියෙනවා පංචාංගුලික ගාත්‍රා සැලැස්ම. ඒ කියන්නේ කොඳු ඇට පෙලක් තියෙන හැම ජීවියෙකුගේම ඇඟිලි පහේ ගාත්‍රා සැලැස්මක් තියෙනවා. දැන් උදාහරණයක් අපේ තියෙනවා ඇඟිලි පහක්. අපේ වගේම බල්ලගෙත් තියෙනවා ඇඟිලි පහක්. හැබැයි චුට්ටි චුට්ට වෙනස්. සමහරවිට එයාගේ ඇඟිල්ලක් හැලිලා. එහෙම නැත්නම් ඇඟිලි වල පුරුක් ගන්න අඩු. එහෙම නැත්නම් මේ සමහර අස්ති වල දිග අඩුයි. දිග වැඩි. නේද? එතකොට දැන් මාළුවගෙත් තියෙනවා. මාළුවත් පෘෂ්ඨවංශීනේ. ඒතර මාළුවගේ ළමයි පංචාංගුලික ගාත්‍රා සැලැස්මේදී අපේ පූර්ව ගාත්‍රා අපේ අත් දෙක වාගේ තමයි මාළුවගේ වරල් දෙක. ඒතර මාළුවගේ වරල් වල අස්ති සැලැස්මයි අපේ අතේ අස්ති සැලැස්මයි කුරුල්ලගේ පියාපත් වල අස්ති සැලැස්මයි මේ ඔක්කොම එකයි. ඒකට කියන්නේ පංචාංගුලික ගාත්‍රා සැලැස්ම. ඒක කායික විද්‍යාත්මක ලක්ෂණයක්. ඉතින් මේ විදිහට අපිට මේ පරිණාමික සම්බන්ධතාවය කියන්න පුළුවන්. ජීවීන් වර්ගීකරණයක් තුලින් ස්වාභාවික වර්ගීකරණයකින්. හරි ඉතින් ඔය වාගේ ස්වාභාවික වර්ගීකරණයක කෘත්‍රිම වර්ගීකරණයක ලක්ෂණ තියෙනවා. එතකොට මේවා ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ළමයි තියෙනවා. අපි ඔය කතා කරපු ඒවා ටික හරි. ඕනනම් ටියුට් එකේ ළමයි මේවට ඉරි ගහ ගන්න මේ මොකද්ද ජීවීන් වර්ගීකරණයක් කියන්නේ කියලා පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම වර්ගීකරණයක් ලෙස හැඳින්වේ. ඊට පස්සේ වර්ගීකරණයේ වැදගත්කම් තියෙනවා. ඊට පස්සේ ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම දෙකයි මොනවද ස්වාභාවික වර්ගීකරණයයි කෘත්‍රිම වර්ගීකරණයයි. නේද අපි කතා කරා කෘත්‍රිම වර්ගීකරණයකදී ජීවීන්ගේ බාහිර ලක්ෂණ වාසස්ථාන වැනි දේවල් සලකලා බලනවා. ඒතර ඒගොල්ලන්ගේ පරිණාමික සම්බන්ධතා නිරූපණය වෙන්නේ නැහැ කෘත්‍රිම වර්ගීකරණයක. උදාහරණ දීලා තියෙනවා ශාක විසිතුරු ශාක ඖෂධීය ශාක ලෙස වර්ග කරනවා සතුන් පියාපත් සහිත සතුන් පියාපත් රහිත සතුන් ලෙස වර්ග කරනවා කියලා. හරි. මේවා අපි කතා කරා. හරි. ඊට පස්සේ දැන් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ ස්වාභාවික වර්ගීකරණයක් ගැන. හරි අපි ඉගෙන ගන්නවා අධිරාජධානි තුනේ වර්ගීකරණය කියලා වර්ගීකරණ ක්‍රමය. අධිරාජධානි තුනේ වර්ගීකරණය. දැන් ඉස්සර කාලේ ළමයි ඔයගොල්ලෝ නෙවෙයි ගිය අවුරුද්දේ ළමයි තමයි මේ අලුත් සිලබස් එක සම්පූර්ණයෙන් අලුතින් ලියපු කට්ටිය. ඒගොල්ලෝ 7 පන්ති ඉඳන් අලුත් සිලබස් එක ඇවිල්ලා 11 හැලිව්වේ. ඒතකොට මේ අලුත් සිලබස් එකේ තමයි මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය තිබ්බේ. පරණ එකේ අපි ඉගෙන ගත්තේ ඔය අපි පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා 8 පන්තිදී ඉගෙන ගත්තේ වර්ගීකරණය. ඔන්න ඕක තමයි අපි 11 පන්තිදී ඉගෙන ගත්තේ කලින්. එතකොට දැන් අලුතින් අධිරාජධානි තුනේ වර්ගීකරණය කියලා වර්ගීකරණයක් අපිට දීලා තියෙනවා. ඒතර මේක ස්වාභාවික වර්ගීකරණ ක්‍රමයක්. ඒතර මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කරලා තියෙන්නේ කාල් වූස් කියන විද්‍යාඥයා. කාල් වූස්. හරි? ජීවීන් වර්ගීකරණය සඳහා වඩා සුදුසු වන්නේ ස්වාභාවික වර්ගීකරණ ක්‍රමයකි. ජීවීන් වර්ගීකරණය සඳහා ඉතිහාසයේ සිට වර්තමානයේ දක්වා විවිධ විද්‍යාඥයින් විසින් විවිධ වර්ගීකරණ ක්‍රම ඉදිරිපත් කර ඇත.
වර්තමානයේ අප ඉගෙන ගනු ලබන්නේද 1990 දී කාල් වූස් විසින් ඉදිරිපත් කරන ලද අධිරාජධානි තුනේ වර්ගීකරණයයි. හරි. එතකොට මේ අධිරාජධානි තුනේ වර්ගීකරණයේදී ළමයි ජීවීන් ආකියා, බැක්ටීරියා, යුකැරියා කියලා අධිරාජධානි තුනකට වර්ග කරනවා. අධිරාජධානි තුනකට වර්ගීකරණය කරනවා. එතකොට මේ වර්ගීකරණයේ මූලික පදනම මේකයි. හරි? අපි මෙහෙමයි දැන් ඕගොල්ලෝ දන්නවා මේ මෙහෙම වර්ගීකරණය කරන්නේ සෛල විද්‍යාත්මක ලක්ෂණයක් පදනම් කරගෙන. සෛල විද්‍යාත්මක ලක්ෂණයක්. ඕගොල්ලෝ දන්නවා අපි හැමෝගෙම සෛල තියෙනවා මෙහෙම. අපි ගමුකෝ මේ අපේ දේහ සෛලයක් කියලා. මේ සෛල ඇතුලේ අපේ තියෙනවා න්‍යෂ්ටියක් කියලා එකක්. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා අපේ DNA කියලා જાතියක්. වර්ණ දේහ නේද? අපි ඒවට කියන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය. න්‍යෂ්ටික ද්‍රව්‍ය නැත්නම් වර්ණ දේහ කියලා කියනවා. නේද? DNA වලින් තමයි ඒව හැදිලා තියෙන්නේ. ඒතර ওই විදිහට තමයි අපේ න්‍යෂ්ටිය අපේ සෛලයක් හැදිලා තියෙන්නේ. එතකොට මේ වාගේ සෛලයකට කියනවා සත්‍ය න්‍යෂ්ටික සෛලයක් නැත්නම් සූන්‍යෂ්ටික සෛලයක් කියලා. අනිත් වර්ගය තමයි ප්‍රාග්න්‍යෂ්ටික. ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක් මෙහෙමයි. ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක සෛලය මැද DNA RNA තියෙනවා. DNA තියෙනවා. වර්ණ දේහ DNA ඔහොම තියෙනවා සෛලය මැද. හැබැයි මේ DNA වටේට පටලයකින් වැහිලා නැහැ. දැන් අපේ එහෙම නෙවෙයි. අපේ DNA තියෙනවා. ඒ DNA ටික ආවරණය කරගෙන වටේට තියෙනවා පටලයක්. මේකට කියන්නේ න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටි පටලය. එතකොට මේ අයගේ සමහර සෛල තියෙනවා ඒ විදිහේ සෛලයේ මැද DNA තියෙනවා. එහෙම නැත්නම් න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා. හැබැයි ඒ න්‍යෂ්ටික ද්‍රව්‍ය පටලයකින් වැහිලා නැහැ. මේ වාගේ සෛල වලට කියනවා අපි ප්‍රාග්න්‍යෂ්ටික සෛල කියලා. ප්‍රාග්න්‍යෂ්ටික සෛල. එතකොට මෙන්න මේ බැක්ටීරියා අධිරාජධානියේ ඊට පස්සේ ආකියා අධිරාජධානියේ ජීවීන්ගේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. අපි මේකට කියනවා ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක්. ඒ කියන්නේ න්‍යෂ්ටි පටලයකින් මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වැහිලා නැහැ. හරි? හැබැයි මේ යුකැරියා අධිරාජධානිය කියන ජීවි නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ සූන්‍යෂ්ටික සෛල වලින්. සත්‍ය න්‍යෂ්ටික සෛල. නැත්නම් අපි කියනවා සූන්‍යෂ්ටික සෛල කියලා. මොනවද සූන්‍යෂ්ටික සෛල කියන්නේ? න්‍යෂ්ටික ද්‍රව්‍ය නැත්නම් DNA න්‍යෂ්ටි පටලයකින් වැහිලා තියෙන සෛල වලට අපි කියනවා සූන්‍යෂ්ටික සෛල කියලා. ඒතර අන්නේ සූන්‍යෂ්ටික සෛල වලින් හැදිච්ච ජීවින්ගෙන් සමන්විත අධිරාජධානියට අපි කියනවා යුකැරියා අධිරාජධානිය කියලා. රයිට්. එහෙමනම් ඔන්න අධිරාජධානි තුනට වර්ග කිරීමේ පදනම සෛල විද්‍යාත්මක ලක්ෂණයක් අනුව තමයි වර්ග කරලා තියෙන්නේ. හරි. රයිට්. අපි මේ එක එක අධිරාජධානිය ගැන බලමු ඊට පස්සේ චුට්ටක් මෙහෙම මුලින්ම තියෙනවා ආකියා අධිරාජධානිය. ඕගොල්ලන්ගේ ටියුට් එකෙත් ඇති මේක මෙහෙමම. එතකොට මේවට චුට්ටක් ඉරක් ගහ ගන්න ළමයි. හරි. මෙම අධිරාජධානියට ආය ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික ඔන්න අපි කියපු කතාව. මොකද ප්‍රාග්න්‍යෂ්ටික කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති. එතකොට සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ කියන්නේ මොකද්ද? න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා, DNA තියෙනවා. හැබැයි DNA පටලයකින් වැහිලා න්‍යෂ්ටියක් විදිහට පිහිටන්නේ නැහැ. සෛලයේ මැද DNA තියෙනවා. හරි? ජීවීන් ඉරක් ගහ ගන්නකො එක නැත්නම් හයිලයිට් කරගන්න. තොර මේගොල්ලෝ වාසය කරනවලු ආන්තික පරිසරවල. ආන්තික පරිසර කියන්නේ ළමයි ඊටාම කටුක පරිසර. බලන්නකො මේකේ තියෙන උදාහරණ ගිනි කඳු, කාන්තාර, හිම කඳු, උණුදිය උල්පත්, සාගර පතුල, ලවණ බිම් වැනි ආන්තික පරිසරවල ජීවත් වීමේ හැකියාව ඇති ජීවීන්. ආන්තික පරිසර කියන්නේ ඊටාම කටුක පරිසර. වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු කටුක පරිසරවල මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මේගොල්ලන්ගේ විශේෂත්වය. ඊළඟ කාරණේ ළමයි මේ ජීවීන්
ප්‍රතිජීවක වලට සංවේදී නැති බැවින් ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැකිය. මොනවද ප්‍රතිජීවක කියන්නේ? දැන් මේ ආකියා අධිරාජධානී ජීවීන් ළමයි බොහොම කුඩා ඒකශෛලික නැත්තම් බහුශෛලික ජීවීන්. එතකොට මේ ප්‍රතිජීවක කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔයගොල්ලෝ නේද? සමහර ප්‍රතිජීවනාශක ඖෂධ කියලා જાතියක් තියෙනවා. ප්‍රතිජීවනාශක ඖෂධ ආකාර දෙකක් තියෙනවා. සමහර ප්‍රතිජීවනාශක ඖෂධ බැක්ටීරියා වලින් නිපදවනවා. බැක්ටීරියා වලින් නිපදවන ප්‍රතිජීවක දිලීර වලට විසයි. සමහර ප්‍රතිජීවක ඖෂධ දිලීර වලින් හදනවා. දිලීර වලින් හදන ඒවා බැක්ටීරියා වලට විසයි. එතකොට අන්නේ ප්‍රතිජීවක ඖෂධ වලින් මේ ආකියා අධිරාජධානී ජීවීන් විනාශ කරන්න බෑ. දැන් මෙතන උදාහරණ දෙකක් තියෙනවා මෙතනොජන් හෙලෝපිල්ස් කියලා. එතකොට මේ ආකියා අධිරාජධානී ජීවීන් ප්‍රතිජීවක වලට සංවේදී නැහැ. ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ළමයි ප්‍රතිජීවකයක් ඕගොල්ලෝ අහලා ඇති පෙනිසිලින් කියන එක. පෙනිසිලින් ප්‍රතිජීවනාශක ඖෂධයක්. පෙනිසිලින් කියන ප්‍රතිජීවනාශක ඖෂධය හදන්නේ දිලීරයකින්. එයාගේ නම පෙනිසිලියම් පොගනාටුම් කියලා දිලීරයක්. විතර පෙනිසිලියම් පොගනාටුම් කියන දිලීරය විසින් නිපදවනවා පෙනිසිලින් කියලා ඖෂධයක්. ප්‍රතිජීවනාශක ඖෂධයක්. ඒ ප්‍රතිජීවනාශක ඖෂධය බැක්ටීරියා වලට විසයි. දැන් අපිට ළමයි බැක්ටීරියා ආසාදනයක් ඇති වුණා. තුවාලයක් වෙලා තුවාලේ කල්ගත වෙලා හොඳ වෙන්න අපේ ඇඟට බැක්ටීරියා ඇතුළු වෙනවා තුවාලේ. ඔන්න බැක්ටීරියා ආසාදනයක්. තුවාලේ හොඳ වෙන්නෙත් නැහැ. නේද? උණ වැඩි වෙනවා. ඒ වගේ එක එක වෙනවා එතකොට. මැරෙන්නත් පුළුවන් ළමයි එහෙම විස බීජ ඇතුළු වෙලා. නේද? එතකොට මොකද්ද දෙන්නේ අපිට? පෙනිසිලින් ගහනවා ඉන්ජෙක්ෂන්. තව ඖෂධ තියෙනවා ඒ වගේ ඒවා. නේද? එතකොට පෙනිසිලින් දෙන්නේ අයි පෙනිසිලින් බැක්ටීරියා වලට විසයි. ඒවා තමයි ප්‍රතිජීවනාශක ඖෂධ කියන්නේ. ප්‍රතිජීවක. නේද? එහෙමනම් මේ ආකියා කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. නේ? හරි. එහෙමනම් සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැති මොම් පළවෙනි කාරණේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. ඒ කියන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටි පටලයකින් වැහිලා නැහැ. ආන්තික පරිසරවල වාසය කරන. ආන්තික පරිසර කියන්නේ ගිනි කඳු, කාන්තාර, හිම කඳු, උණුදිය උල්පත් ඒ වාගේ ඊටාම කටුක පරිසර. ආන්තික පරිසරවල වාසය කරන ප්‍රතිජීවනාශක වලින් විනාශ කරන්න බැරි ජීවීන්ට අපි කියනවා ආකියා රාජධානියේ ජීවීන් කියලා. ආකියා. ඒ ටික විතරයි ආකියා ගැන මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟ අධිරාජධානිය බැක්ටීරියා. බලන්න මේ බැක්ටීරියාවත් ළමයි අපි මුලදිම කිව්වා ප්‍රාග්න්‍යෂ්ටිකයින්. මොකද ප්‍රාග්න්‍යෂ්ටිකයින් කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. අර න්‍යෂ්ටි පටලයකින් වැහිලා නැහැ න්‍යෂ්ටික ද්‍රව්‍ය. මෙම අධිරාජධානට ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික සෛල වලින් සමන්විතය. හැබැයි මේගොල්ලෝ ආකියාවන්ගෙන් වෙන් වෙන එක කාරණයක් තියෙනවා වෙනස් වෙන. දැන් ආකියා කට්ටියත් ප්‍රාග්න්‍යෂ්ටිකයි. බැක්ටීරියා කට්ටියත් ප්‍රාග්න්‍යෂ්ටිකයි. දෙගොල්ලන්ගේම සමානයි ඒ ලක්ෂණේ. ඊට පස්සේ ආකියා කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. නමුත් බලන්න බැක්ටීරියා කට්ටිය ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකියි. ඔන්න මේ දෙගොල්ලන්ගේ වෙනස ඕකයි. ආකියා කට්ටිය ප්‍රාග්න්‍යෂ්ටිකයි. බැක්ටීරියා කට්ටිය ප්‍රාග්න්‍යෂ්ටිකයි. හැබැයි ආකියා කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. නමුත් බැක්ටීරියා කට්ටිය ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකියි. ඇතැම් විට ව්‍යාධි ජනකීන් ලෙස ජීවත් වෙනවලු. ව්‍යාධි ජනකීන් කියන්නේ අනික් අයට හානි කරනවා. ලෙඩ රෝග ඇති කරනවා. ව්‍යාධි පමුණවනවා. ව්‍යාධි ජනකයෝ. දැන් ළමයි අපිට හැදෙන විවිධ ලෙඩ රෝග ගණනාවක් ඇති කරනවා මේ බැක්ටීරියා මගින්. හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. රෝගකාරක බැක්ටීරියා ඉන්නවා. නේද? බැක්ටීරියා රෝගයක් කියන්නකො ළමයි. ෂේ රෝගය කියන්නේ බැක්ටීරියා රෝගයක්. කොලරා
ඔව්. ඉතින් ඒ වාගේ විවිධ ලෙඩ රෝග තියෙනවා බැක්ටීරියා මගින් ඇති කරන. ඒක නිසා ව්‍යාධි ජනකයන් ලෙස ක්‍රියා කරනවා. මේ ලෝකේ වැඩිපුරම ව්‍යාප්තියක් තියෙන ජීවියෙක් ළමයි බැක්ටීරියා කියන්නේ. කියන්නේ හැම පරිසරයකම වාගේ ව්‍යාප්ත වෙලා තියෙනවා බැක්ටීරියාවන් නේද? ඒ වගේම මේගොල්ලන්ගේ විවිධ ප්‍රයෝජනත් අපි ගන්නවා. දැන් උදාහරණයක් විදිහට බැක්ටීරියාවෙක් නැතුව අපිට යෝගට් එකක් කන්න බෑ. ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව යෝගට් වල ඉන්නවා. ඒගොල්ලෝ හිතකරාය. අපේ ගෙවල් වල අපි අහක දාන ඔය කෑම වර්ග නේද ඒවා ළමයි මිදුළු අතු ගාලා එකතු වෙන කොලරොඩු එළවලු කපලා එකතු වෙන කොලරොඩු මේ අපද්‍රව්‍ය ඒවා වියෝජනය කරන්නේ බැක්ටීරියා මගින්. ඉතින් ඒ වාගේ අපිට උදව් වෙන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම රෝගකාරක අයත් ඉන්නවා. හරි. දැන් ඒ වගේම ළමයි මේ බැක්ටීරියා වල පෝෂණයක් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අර අපි මේ දැන් පෝෂණය කියන්නේ තමන්ගේ ආහාර අවශ්‍යතා සපුර ගන්න එක. ඒ සමහර බැක්ටීරියා ඉන්නවා ඒගොල්ලෝ ස්වයංපෝෂී. සයනු බැක්ටීරියා කියන කට්ටිය, නීලහරිත ඇල්ගී කියන කට්ටිය. ඒගොල්ලෝ ස්වයංපෝෂී පෝෂණයක් අනුගමනය කරනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ හරිතප්‍රද තියෙනවා ආහාර නිපදව ගන්න පුළුවන්. සර් නීලහරිත කියන්නේ ඒකද? නීලහරිත ඒගොල්ලන්ගේ හරිතප්‍රද පිහිටලා තියෙනවා. ඒගොල්ලෝ ආහාර නිපදව මේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ පෝෂණය ස්වයංපෝෂී පෝෂණයක්. හැබැයි ගොඩක් අය විෂම පෝෂී අය. ඒ කියන්නේ වෙනත් උපස්තර මත වර්ධනය වෙලා ඒගොල්ලන්ගෙන් ආහාර සපය ගන්න. හරි. ඉතින් ওই විදිහට දෙවෙනි අධිරාජධානී තමයි බැක්ටීරියා අධිරාජධානිය. එතකොට ආකියා සහ බැක්ටීරියා අධිරාජධානි ගැන ඔන්න ඔය කරුණු ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එච්චරයි දීලා තියෙන්නේ. බැක්ටීරියා ගැන ළමයි තව ගොඩාක් විස්තර තියෙනවා. උසස් පෙළ ජීව විද්‍යාවේදී මේ බැක්ටීරියා ගැන වෙනම ඉගෙන ගන්න තියෙනවා ඔයගොල්ලන්ට. මේගොල්ලෝ එක එක වර්ග තියෙනවා මේ. මේගොල්ලන්ගෙත් කාණ්ඩ තියෙනවා. ඒතර ඒව ගැන අපි ඉගෙන ගන්න නැහැ සාමාන්‍ය පෙළ පන්තියේදී. සාමාන්‍ය පෙළ පන්තියේදී අපි ඉගෙන ගන්නවා යූකැරියා අධිරාජධානිය ගැන. ඒතර බලන්න මේක බැක්ටීරියා මිනිසාට අහිත කරමින්ම ප්‍රයෝජනවත් වන අවස්ථා කීපයක් පහත දැක්වේ. බැක්ටීරියා විසින් මිනිසාට මෙන්ම වෙනත් ජීවීන්ටද විවිධ රෝග ඇති කරයි. නිදසුන් ක්ෂය රෝගය, නියුමෝනියාව, කොලරාව, පිටගැස්ම, ලාදුරු, ආහාර නරක වීම. මුදෝපු කිරි, යෝගට්, චීස් නිෂ්පාදන කිරීමේදී බැක්ටීරියා වැදගත් වේ. පොල්ලෙලි හා හන පත්‍ර වලින් කෙඳි ලබා ගැනීම හා සම්පදම් කිරීම සඳහා වැදගත් වේ. මේවා ඔයගොල්ලෝ 9 පන්තියේදී 8 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා ළමයි. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම නිසා පසේ නයිට්‍රේට් ප්‍රමාණය වැඩි වේ. දැන් අර මොනවාද මූලගැටි බැක්ටීරියා රයිසෝබියම් කියන්නේ ඒ වාගේ හිතකර බැක්ටීරියා. ඒගොල්ලෝ වායුගෝලීය නයිට්‍රජන් උරාගෙන ශාක වලට උරා ගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. මල දේහ හා ද්‍රව්‍ය වියෝජනය කරනවා. ඉතින් මේ වාගේ බැක්ටීරියාවන්ගේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා මිනිසා. ලෙඩ රෝගත් හදනවා. රයිට් අප් බලමු එහෙමනම් ඊළඟට යූකැරියා අධිරාජධානිය ගැන. මේ යූකැරියා අධිරාජධානිය කියන්නේ අපි මුලින්ම කතා කරා ශූන්‍යෂ්ටික ජීවීන්. ශූන්‍යෂ්ටික ජීවීන් කියන්නේ මොකද්ද? සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. එහෙම නැත්නම් න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටි පටලයකින් වැහිලා තියෙනවා. න්‍යෂ්ටික ද්‍රව්‍ය න්‍යෂ්ටි පටලයකින් වැහිලා තියෙනවා. එතකොට අපි කියනවා සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා කියලා. හරි. එතකොට මේගොල්ලෝ ළමයි ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑ. ප්‍රධාන රාජධානි 4කට බෙදෙනවා. දැන් ඔන්න අධිරාජධානි 3යි. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අධිරාජධානි වලින් රාජධානි මට්ටමට යනවා අපි. ඔන්න මුලට මං චුට්ටක් ගිහින් පෙන්නන්නම් මේක. දැන් මේ තියෙන්නේ අධිරාජධානි 3. ඊට පස්සේ අපි දැන් මේ දෙක කතා කරා. අපි එනවා දැන් යූකැරියා අධිරාජධානිට. ඊට පස්සේ මෙතෙන්දි ළමයි මොකද වෙන්නේ? මේ අධිරාජධානිය නැවත රාජධානි කීපයකට අපි වර්ග කරනවා ඉගෙන ගැනීමේ පහසු. සර් බැක්ටීරියයි මේ ආකියයි වල නැද්ද රාජධානි වෙන වෙන වශයෙන්? තියෙනවා. මේ මෙහෙමයි. ඒවා අපි ඉගෙන ගන්න නැහැ. බැක්ටීරියා ගැන ඕගොල්ලන්ට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා පස්සේ. ඒගොල්ලෝ හැඩය අණුව වර්ග කරනවා, පෝෂණය අණුව වර්ග කරනවා. ඔය වගේ දේවල් අපි ඉගෙන ගන්නවා පස්සේ වෙනවා. හරි? මේ ඕගොල්ලෝ උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගන්න ගියොත් ඒවා දැනගන්න පුළුවන් ඉදිරියේදී. ඒතකොට සාමාන්‍ය පෙළ පන්තියේදී අපි ඉගෙන ගන්නේ ආකියා කට්ටියගේ යූකැරියා කට්ටියගේ රාජධානි ටික ගැන
එතකොට බලන්න නැවත රාජධානි හතරකට බෙදනවා මොනවද? ප්‍රෝටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. ප්‍රෝටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියලා රාජධානි හතරකට බෙදනවා. හරි. අපි බලමු වෙන වෙනම මේ කට්ටිය ගැන. මුලින්ම ප්‍රෝටිස්ටා රාජධානිය. ප්‍රෝටිස්ටාව. එතකොට මේ ඉන්නේ බලන්න මේ ඇයිට කියනවා ප්‍රෝටිස්ටාව කියලා. මේ පින්තූර ටිකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ටියුට් එකක් පොඩ්ඩක් ගිහින් එමු. හරි. අධිරාජධානි තුනේ වර්ගීකරණය. ලවයි මේකේ තියෙනවා දැන් මීට කලින් අපි ජීවීන් වර්ගීකරණය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ස්වාභාවික වර්ගීකරණ පද්ධතියකි. ඉතිහාසයේ සිට වර්තමානයේ දක්වා විවිධ විද්‍යාඥයින් විසින් වර්ගීකරණ ක්‍රම ඉදිරිපත් කර ඇත. රොබර්ට් විටේකර් විසින් 1969 දී ඉදිරිපත් කරන ලද රාජධානි පහේ වර්ගීකරණය. අපි ඉගෙන ගත්තේ මේ රාජධානි පහේ වර්ගීකරණය. අදටත් පිළිගැනේ. පසුව කාල් වූස් විසින් 1990 දී රාජධානි වලට ඉහළින් ඇති මට්ටමක් ලෙස අධිරාජධානි හඳුන්වා දී අධිරාජධානි තුනේ වර්ගීකරණ ඉදිරිපත් කරන ලදී. එතකොට කාල් වූස් තමයි මේ දැන් ඉගෙන ගන්න ක්‍රමය ඉදිරිපත් කරේ. ඊට කලින් රාජධානි පහේ වර්ගීකරණය කියලා එකක් රොබර්ට් විටේකර් ඉදිරිපත් කරලා තිබ්බා කියලාත් මතක තියාගන්න. රයිට් අපි කතා කරපුවාලමයි තියෙන්නේ මේ. හරි අපි එමනම් ඊළඟට කතා කරනවා ප්‍රෝටිස්ටා රාජධානිය ගැන. හරි. දැන් මේ ප්‍රෝටිස්ටා රාජධානිය තියෙන්නේ ළමයි යුකැරියා අධිරාජධානියනේ. එමනම් මේ හැමෝගෙම සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ සත්‍ය න්‍යෂ්ටික ජීවීන්. ඒ වගේම මේගොල්ලෝ ඒකසෛලික හෝ විශේෂණය නොවූ බහුසෛලික විශේෂණය නොවූ පටක සහිත බහුසෛලික ජීවීන් කියලා කියනවා. ඔයගොල්ලෝ දැකලා නැද්ද මේ කට්ටිය? දැන් මේ කට්ටිය අන්වීක්ෂණ නම් දැකලා ඇති, රූප සටහන් දැකලා ඇති නේද? එවුග්ලිනා, ඇමීබා මේගොල්ලෝ දැකලා තියෙනවා ඔයගොල්ලෝ. ඊට පස්සේ පැරමීසියම් මේගොල්ලන්ගේ වීඩියෝ එහෙම දැකලා ඇති. හරි? දැන් මේ කට්ටිය සමහර අය ඉන්නවා ඒකසෛලිකව. මේ හැමෝම ඒකසෛලිකව මේ ටික. මේ මැද තියෙන ටික ඒකසෛලිකව. හැබැයි මෙන්න මේ කෙරෝල ඉන්න එක්කෙනා මෙයා බහුසෛලික එක්කෙනෙක්. ඔයගොල්ලෝ බලන්න ඔය දැන් නම් ඉතින් වැඩි ඇවිදින්න යන්නේ නැහැ නේ අපි බීච් එකට එහෙම ගියපු වෙලාවක. මුහුදු වෙරළේ ඇවිදින්න ගියපු වෙලාවක මුහුදු වෙරළේ මෙන්න මේ වාගේ ගල්වල නැත්තම් මුහුදු රැලිවිත් එක්ක කැඩිලා එනවා මෙන්න මේ වාගේ ශාක කොටස්. මේවා ශාක කිව්වොත් වැරදිලම. ඇත්තටම ශාක නෙවෙයි මේවා. එතකොට මේ ප්‍රෝටිස්ටා කියන කට්ටිය ඒකසෛලිකයොත් ඉන්නවා. මේ කට්ටිය ඒකසෛලික ඔක්කොම. බහුසෛලිකයොත් ඉන්නවා. මේගොල්ලෝ ඇහැට පේන්නේ නැහැ. ඒකසෛලික කට්ටිය. මේගොල්ලෝ අන්වීක්ෂීය ජීවි. ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා නේද? එතකොට මේගොල්ලෝ අන්වීක්ෂීය ජීවි. හැබැයි මේ කෙරෝලේ ඉන්නේ මෙන්න මෙයා. මෙයා අන්වීක්ෂීය නෙවෙයි. මෙයා පේනවා ළමයි. පටි වාගේ තියෙනවා බීච් එකේ මුහුදු වෙරළේ. එතකොට මේ කට්ටියත් ප්‍රෝටිස්ටාවන්ට අයිති වෙන්නේ. හැබැයි මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලෝ විශේෂණීය වූ පටක නොමැති බහුසෛලික ජීවීන්. ඒ කියන්නේ දැන් අපි දන්නවා ළමයි මේක ගහක් වාගේ තිබ්බට ගහක් නෙවෙයි. ගහක් නම් කඳ, මුල්, පත්‍ර කියලා පටක විභේදනයක් තියෙනවා. අපිට හඳුන ගන්න පුළුවන් පහසුවෙන්. මුල් ටික තියෙනවා, කඳ තියෙනවා, පත්‍ර තියෙනවා. අපි කියනවා ඒකට පටක විභේදනයක් තියෙනවා කියලා. හැබැයි මේක එහෙම නැහැ. මේක මොකද්ද? පත්‍ර, කඳ, මුල් එහෙම කියලා වෙනසක් නැහැ. පටි තියෙනවා හැමතැනම. නේ එහෙමනම් අන්න ඒ විදිහට බහුසෛලිකය ඉන්නවා ප්‍රෝටිස්ටාව. බහුසෛලිකය හිටියට ප්‍රෝටිස්ටාව ඒගොල්ලෝ විශේෂණීය වූ පටක නොමැති බහුසෛලික ජීවීන්. දේහය තලසක් වාගේ. පැතලි තලසක් වාගේ. හරි? බලන්න මෙහෙම කියනවා සංවිධානු න්‍යෂ්ටියක් දරන සෛල වලින් සමන්විතේ මොව් ඒකසෛලික හෝ විශේෂණීය වූ පටක නොමැති බහුසෛලික ජීවීන් වෙති. මොවුන් ජලයේ සහිත ඕනෑම පරිසරයක ජීවත් වන අතර බොහොමයක් ප්‍රභා සංශ්ලේෂක වේ. ඇතැම් විශේෂ විෂම පෝෂී වේ.
ඇල්ගී ප්‍රෝටසෝවා වැනි ජීවු මෙම රාජධානියට අයිති වේ. එතකොට මෙන්න මේ අයට කියන්නේ ඇල්ගී කියලා. ඇල්ගී. නේද? එතකොට ප්‍රෝටසෝවා කියන්නේ මේ ඒකසෛලික ජීවීන්. එතකොට මේගොල්ලන්ගෙන් ගොඩක් අයත් ප්‍රභා සංශ්ලේෂීන් සමහර අය විෂම පෝෂීන් විදියට ජීවත් වෙනවා. හරි. එහෙමනම් ওই විදියට ඔන්න ප්‍රෝටිස්ටා රාජධානී ජීවීන්. හරි. බලන්න ප්‍රෝටිස්ටාවන් මිනිසාට ප්‍රයෝජනවත් මෙන්ම අහිතකර වන අවස්ථා කීපයක් පහක් දැක්කේ. සමහරලාට ප්‍රෝටිස්ටාවෙන් අපි විවිධ ප්‍රයෝජන අරගන්නවා. ඒ වගේම මේගොල්ලෝ අපිට අහිතකර වන අවස්ථාත් තියෙනවා. ප්‍රයෝජන කීපයක්. මොකද්ද? ජලජ පරිසරවල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ඇල්ගී ක්‍රියා කිරීම. ළමයි දැන් මුහුදේ නේද? ගංගාවල වැව්වල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදකයෝ ප්‍රෝටිස්ටාව. ඔය අපි දැක්ක ඇල්ගී කට්ටිය. මේගොල්ලෝ තමයි ජලයේ ආහාර නිපදවන්නේ. ළමයි මුහුදේ වැඩිම ආහාර නිෂ්පාදනයක් කරන්නේ මේ ඇල්ගී. හරි. එහෙමනම් ඒ විදිහට ප්‍රාථමික නිෂ්පාදකයෝ විදිහට ක්‍රියා කරනවා ජලජ පරිසරවල ආහාර දාමවල. දිලීර සමග ඇල්ගී එකතු වී සාධන සහජීවී සංගමයක් වන ලයිකන සෑදීමට දායක වීම. මේ ඇල්ගී කියන්නේ ළමයි ප්‍රෝටිස්ටා කාණ්ඩයේ කෙනෙක්නේ. නේද? එතකොට ප්‍රෝටිස්ටාව කියන්නේ මේ දිලීර සහ ඇල්ගී එකතු වෙලා හදනවා ලයිකන කියලා જાතිය. ලයිකන ඔයගොල්ලෝ දැකලා ඇති මං හිතන්නේ. ලයිකන කියන්නේ මේ බලන්න ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙන අඹ ගස්වල, කොස් ගස්වල තියෙනවා. දැන් කොස් ගහ ළමයි නිකන් කළු පාටක් වාගෙන කඳේ තියෙන පොත්තත් එක්ක කළු නිකන් ගොම කොළ පාටක් වාගෙන. ඕකේ තියෙනවා සුදු පාට පුල්ලි පුල්ලි තියෙනවා තැනින් තැන. පොල් ගස් වලක් තියෙනවා. බලන්න සුදු පාට පුල්ලි පුල්ලි තියෙනවා. අන්නේ පුල්ලි පුල්ලි තියෙන ඒවාට අපි කියනවා ලයිකන කියලා. ලයිකන. එතකොට මේ ලයිකනය කියන්නේ සහජීවී සංගමයක්. සහජීවනයක් කියන්නේ මොකද්ද ළමයි? ජීවින් දෙන්නෙක් හෝ කීප දෙනෙක් එකිනෙකට උදව් කරගෙන ජීවත් වෙනවා නම් ඒකට කියනවා සහජීවනයක් කියලා. දෙන්නටම උදව් කරන්න ඕන. ඒතර ඒ වාගේ මේ ලයිකන කියන ඒවත් ඇල්ගී සහ දිලීර කියන කාණ්ඩේ ජීවින් එකතු වෙලා හදන සහජීවී සංගමයක්. එතන ඇල්ගීත් ඉන්නවා දිලීරත් ඉන්නවා. ඊට පස්සේ ඊළඟ ප්‍රයෝජනේ තියෙනවා බැක්ටීරියා රෝපණයට ගන්නා මාධ්‍ය සාධන ඒගාර නිෂ්පාදනයට. ඔයගොල්ලෝ ඒගාර දැකලා නැතුව ඇති මං හිතන්නේ විද්‍යාගාරේ තව ඒගාර වලින් පරීක්ෂණ කරන්න ඔයගොල්ලන්ට ආවේ නැහැ. 11 පන්තියේ තියෙනවා යකඩ මල මැදීම කියලා පරීක්ෂණයක්. ඒ යකඩ මල මැදීමේ පරීක්ෂණයේදී ඔය ඒගාර පාවිච්චි කරනවා. ඒගාර කියන්නේ ළමයි කුඩු జాතියක්. සරලව මේ ඒගාර කියන්නේ ඔයගොල්ලෝ ජෙලි කාලා තියෙනවනේ. අන්නේ ජෙලිම තමයි ළමයි. ජෙලි හදන්නෙත් මේ ඒගාර හදන ඇල්ගී වලින්. දැන් විද්‍යාගාරයට ඒ ඇල්ගී වලින් කෙලින්ම හදනවා ඒගාර. හැබැයි ඒ ඇල්ගී වලින් ඔය හදන ඒගාර්ම වාගේ ළමයි හදලා ඕකට ටිකක් රසකාරක ටිකක් දාලා වර්ණක ටිකක් දාලා තමයි ඔය කඩේ තියෙන ජෙලි තියෙන්නේ. ඒතර ඒව හදන්නේ මුහුදේ ඉන්න ඇල්ගී වලින්. එක જાතියක් ඈ මුහුදේ ඉන්න ඇල්ගී වලින් හදන ජෙලි වර්ග දෙකක් තියෙනවා. ජෙලි වර්ග දෙකක් තියෙනවා ළමයි. එක ජෙලි වර්ගයක් මුහුදේ ඉන්න ඔය ප්ලවාංග වලින් ඇල්ගී වලින් හදනවා. තව ජෙලි වර්ගයක් තියෙනවා සත්තුන්ගේ ඇටකටු වලින් හදනවා. දැන් ඔයගොල්ලෝ හරක් මස් කන්නේ නැතුව ඇති, ඌරු මස් කන්නේ නැතුව ඇති. හැබැයි ඌරුන්ගේ ඇටකටු වලින්, හරකුන්ගේ ඇටකටු වලින් තමයි සමහර ජෙලි හදන්නේ. අපි දන්නේ නැහැ ඉතින්. දැන් අපි කන ජෙලි එක ඇල්ගී වලින් හදපු එකක්ද නැත්නම් හරකුන්ගේ ඇට වලින් හදපු එකක්ද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒවා එහෙම ගහලා නැහැනේ. නේද? ඔය ජුජුබ්ස් කියලා එහෙම තියෙන ජෙලි. ඒතකොට අන්න ඒවා සමහර ඒවා මේ ජලජ පරිසරවල ජීවත් වෙන ඇල්ගී වලින් හදන ඒවා. ඒතකොට විද්‍යාගාරෙදි මේ වාගේ ජෙලි එක තමයි ඒගාර කියලා කියන්නේ. ඒගාර වලට උණු වතුර දාලා දිය කරලා නිවෙන්න තියපුවාම මේක ජෙලි එකක් වෙනවා ළමයි. ඒව ගන්නවා බැක්ටීරියා රෝපණයට. දැන් විද්‍යාගාර වල ළමයි බැක්ටීරියා වගා කරනවා. විවිධ කටයුතු වලට වගා කරනවා. ඒ වගා කරන්නේ ජෙලි මාධ්‍යයක. ඒ මාධ්‍ය හදන්නේ ඒගාර කුඩු වලින්. ඒතකොට ඒගාර කුඩු හදන්නේ ඇල්ගී වලින්. නේ දැන් ඔයගොල්ලෝ දන්නවද ඔය දැන් අපිට සමහර
අසනීප හැදුනාම විශේෂයෙන්ම මුත්‍රා රෝග වාගේ හැදුනාම දොස්තර මහත්තයා කියනවා යුරින් කල්චර් එකක් කරන්න කියලා. කල්චර් කරනවා කියනවා ඒ වගා කරනවා. මුත්‍රා වගා කරනවා නෙවෙයි එතෙන්දි කරන්නේ. අපේ මුත්‍රාවල බැක්ටීරියා ඉන්නවා නම් ඒගොල්ලෝ කරන්නේ ලැබ් එකේ ඒ බැක්ටීරියා වර්ධනය කරනවා. දැන් ওই මුත්‍රාවලම ඉන්න බැක්ටීරියා අපිට පේන්නේ නැහනේ. බැක්ටීරියාව දෙතුන් දෙනෙක් හිටියොත් එහෙම නැත්තම් දෙතුන් දෙන්නේ ගොඩක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ අපිට හඳුන ගන්න බෑ. ඒතකොට අර වගා කිරීමෙන් කරන්නේ ඒගොල්ලෝ අඳුර ගන්නවා. කවුද මේ ඉන්න බැක්ටීරියාව? ඒකට කරන්නේ අපේ මුත්‍රා සාම්පලයෙන් චුට්ටක් මේ රෝපණ මාධ්‍යයක් අරගෙන හදලා නේද? ඒ රෝපණ මාධ්‍යයට දානවා ඒගාර. ඒගාර දාන්නේ කොහොමද? අර උණු වතුරේ දිය කරනවා. උණු වතුරේ දිය කරනවා. ඊට පස්සේ ඒකටම දානවා විටමින්, ඛනිජ ලවණ, බැක්ටීරියාවන්ට උනේ ආහාර දානවා. ඒ ඔක්කොම දාලා ඒක වක් කරනවා පෙට්‍රි දේශයකට. වක් කරපුවාම ඕක සීතල වෙනවා. සීතල වෙන්න අරිනවා. අරපුවාම මේකේ ජෙලි එකක් වෙනවා. ඊට පස්සේ කරන්නේ අපේ අර මුත්‍රා සාම්පල එහෙම දැන් අපි විද්‍යාගාරේ අපි ඉස්කෝලේ විද්‍යාගාරේ කරන්නේ ඔහොමයි. අපි ඉස්කෝලේ විද්‍යාගාරේ මේ යුරින් කල්චර් කරන්නේ නැහැ ළමයි. නේද? එතකොට ඒකේ අර දැන් අපි සැක කරනවානේ මුත්‍රාවල විස බීජයක් ඉන්නවා කියලා. එතකොට ඒගොල්ලෝ වගා කරලා බලනවා. ඒ මුත්‍රා සාම්පලෙන් චුට්ටක් ඒ රෝපණ මාධ්‍යයට එකතු කරනවා. එතකොට ඒකේ බැක්ටීරියා ඉන්නවා නම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ අර මාධ්‍ය පෙට්‍රිදීසිය පුරාම බැක්ටීරියාව හැදෙනවා. හැදුනහම ඒකට එක එක බෙහෙත් ಜಾති ජාලා බලනවා. මොන බේතටද මෙයා මැරෙන්නේ කියලා. බලලා හරියටම බේත දෙන්න පුළුවන් බැක්ටීරියාව කවුද කියලා අඳුර ගන්න පුළුවන්. ඒතර වෛද්‍යවරයාට ලේසි. එහෙමයි කරන්නේ. නේ එතකොට මේ රෝපණ මාධ්‍ය හදන්න යොදා ගන්න ඒගාර හදන්නේ ඇල්ගී වලින්. ඊට පස්සේ ළමයි බලන්න මේ අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී ඇල්ජිනික් අම්ලය කියලා එකක් පාවිච්චි කරනවා. ප්‍රායෝගිකව මම දැකලා නැහැ ඒක. අයිස්ක්‍රීම් හදද්දී අයිස්ක්‍රීම් අපි ගෙවල් වල හදනවා අඩුයිනේ. නේද? එතකොට මේ ඇල්ජිනික් අම්ලය කියන එක හදන්නත් මේ ඇල්ගී පාවිච්චි කරනවා කියලා කියනවා. ඒ වගේම ඇතැම් ප්‍රෝටෝසෝවා වනෝගිනි මිනිසාට දරුණු රෝග ඇති කරනවලු. උදාහරණ ඇමීබා අතිසාරේ, මැලේරියාව ඒ වාගේ රෝග ඇති කරනවා ප්‍රෝටෝසෝවා මගින්. හරි එහෙමනම් පළවෙනි රාජධානිය තමයි ප්‍රෝටිස්ටා. ඊට පස්සේ ඊළඟ එක ෆන්ගයි රාජධානිය. ෆන්ගයි. ෆන්ගයි කියන්නේ බලන්න මේ රූප වාගයක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ළමයි. මොනවද ෆන්ගයි කියන්නේ? ෆන්ගයි කියන්නේ හතු. නේද? දිලීර. අපි කියන දිලීර කියලා කියන ජීවීන් අයිති රාජධානියට අපි කියනවා ෆන්ගයි රාජධානිය කියලා. දිලීර. හරි. එතකොට ළමයි මේ දිලීර කියන්නේ ශූන්‍යෂ්ටිකයි. ශූන්‍යෂ්ටික කිව්වේ දැන් අපි මේ යුකැරියා අධිරාජධානිය කට්ටියනේ නේ. ඒව නම් හැමෝගෙම න්‍යෂ්ටියක් තියෙනවා. පටලයකින් වට වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. බලන්න ඊට අමතරව මෙයාගේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේක හරි වැදගත්. මේක හරි වැදගත්. මොකද්ද? කයිටීන් සහිත සෛල බිත්ති දරන. කයිටීන්. දැන් අර අපි දන්නවා ශාකවල තියෙනවා. ශාක ගැන අපි ඉස්සරහට කතා කරනවා. ශාක වර්ගීකරණය ගැන. ශාකවල සෛලවල සෛල බිත්තියක් තියෙනවා. සත්තුන්ගේ සෛල බිත්තියක් නැහැ. ඒ වගේම දිලීරවලත් ළමයි සෛල බිත්තියක් තියෙනවා. හැබැයි දිලීරවල සෛල බිත්තියේ විශේෂ සංයෝගයක් තියෙනවා. විශේෂ සංඝටකයක් තියෙනවා. කයිටීන් සහිත. ශාකවල සෛල බිත්තියේ කයිටීන් නෙවෙයි තියෙන්නේ සෙලියුලෝස්. ඒතර ශාකවල තියෙන්නේ සෙලියුලෝස් සහිත සෛල බිත්ති දරන අය. ශාක. ඊළඟ රාජධානිය. නමුත් ෆන්ගයි රාජධානිය නැත්නම් දිලීරවල කයිටීන් සහිත සෛල බිත්ති දරන අය. කයිටීන්. කයිටීන් සහිත සෛල බිත්ති දරන ශූන්‍යෂ්ටික. ශූන්‍යෂ්ටික කියන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් දරන. සෛල වලින් සමන්විත ඒක සෛලික හෝ බහුසෛලික දිලීර වලින් සමන්විත රාජධානිය. ඒතර ෆන්ගයි කියන්නේ ළමයි දිලීර. පුස් කියලා කියන්නේ අපි සාමාන්‍ය විවහාරයේදී. සාමාන්‍ය විවහාරයේදී අපි කියන්නේ පුස් කියලා දිලීර. එතකොට මේ දිලීර අයිති ෆන්ගයි කියන රාජධානියට. එහෙමනම් දිලීරවල ළමයි වර්ග ගණනාවක් තියෙනවා. දැන් මේ දිලීර වර්ග වලින් එක දිලීර වර්ගයක් තියෙනවා ළමයි. ඒගොල්ලෝ හදනවා හතු කියලා જાතියක්.
හැම දිලීරයක්ම හතු හදන්නේ නැහැ. ඒක මතක තියාගන්න. සමහර දිලීර හදනවා හතු. හතු කියන්නේ මොකද්ද? හතු කියන්නේ මොකද්ද? ළමයි දිලීර කියන්නේ දිලීර ජාලයක්. දිලීර ජාලයක් කියන්නේ දිලීර කෝටි ගාණක් එක තැනක ඉන්නවා. එතකොට ඔය සමහර දිලීර ජාල හදනවා විශේෂ ප්‍රජනක ව්‍යුහයක්. ඒවට තමයි හතු කියලා කියන්නේ. මේ රූපය ඔයගොල්ලන්ට තියෙන මේ විවිධ හතු වර්ග. මේ වගේ එක එක හතු තියෙනවා. කැමට ගන්න ඒවා තියෙනවා, විෂ හතු තියෙනවා. නේද? ඔයගොල්ලෝ දැකලා ඇති බලන්න මේ හතු ළමයි මෝරනකොට මේ හතු වල යටපැත්ත. මෙන්න මේ යටපැත්ත මේ තියෙන්නේ. මේ වාගේ මේ ඉරි ඉරි වාගේ තියෙනවා. මේවා අස්සේ කළු පාට කුඩක් තියෙනවා. මේ හතු වේලුණා. ඔව් කියන්න. සර් මේ රූපය ෂෙයා කරලා තියෙන හත්තක නෑ නේද? නෑ මේ ප්‍රසන්ටේෂන් එකේම තියෙන්නේ. සර් ටියුට් එක නේ සර් දාලා තියෙන අපිට ෂෙයා කරලා තියෙන්නේ. අප්පච්චි ටියුට් එක තියෙනවා මම මේ ප්‍රසන්ටේෂන් එකේ ඉන්නේ. ඔව් සර් දැන් මේ සර් කලින් පෙන්නන්තිත් මම බැලුවත් මේ තියෙද්දි මේ කවුරුත් කිව්වෙත් නැහැ ඉතින් මා තුගේ මේකේ අවුලක් නෑ ටියුට් එකේ තියෙන ඒවා ටිකම තමයි මේකෙත් තියෙන්නේ මම මේකට ගන්න. ඔව්නේ. හරි. එතකොට අපි කලින් හිටපු ඔන්න ප්‍රෝටිස්ටාවන්ගේ එකත් පෙන්නුවේ නැද්ද? පෙවුන්නේ නැද්ද? ඔය ටික සර් පෙන්නුවා උතරින් පස්සේ තමයි අර මේ අපේ ටියුට් එකට ගියේ. ටියුට් එකේ තිබ්බ කරුණුම තමයි තියෙන්නේ. බලමු අපි ටියුට් එකෙත් ඒ කාරණා ටික එහෙමම තියෙනවා ඉතින් ළමයි ප්‍රෝටිස්ටාව. හරි ෆන් ගයි. එතකොට මේ දිලීරවල දැන් මේ තියෙන හතු. එතකොට මේ හතු වල ළමයි මේ යටපැත්තේ තියෙනවා මේ බලන්න වේලිච්ච ඒවා. ඔයගොල්ලෝ මේ හතු මෝරනකොට යටපැත්ත කළු පාට වෙනවා. කළු පාට වෙනවා මේවා වේලෙනවා පස්සේ ළමයි. වේලලා මේක කැඩුනහම දුමාරයක් වාගේ යනවා. ඒවට අපි කියනවා බීජාණු කියලා. ඒ කළු පාටට ඒ දුමක් වාගේ යන්නේ බීජාණු. මේ බීජාණු වලින් තමයි අලුත් දිලීර ජාලය හදන්නේ. නේද? එතකොට මේ හතු කියන්නේ ඇතැම් දිලීර හදන විශේෂ ප්‍රජනක ව්‍යුහයක්. ඇතැම් දිලීර හදන විශේෂ ප්‍රජනක ව්‍යුහයක්. මේ හතු වලින් තමයි ඒගොල්ලෝ තමන්ගේ પરම්පරාව බෝ කරන්නේ. මේ හත්තේ ඇතුලේ හදනවා බීජාණු. ඊට පස්සේ මේක මේරුවට පස්සේ බීජාණු ළමයි විසිරිලා සුළඟට යනවා. ගිහින් පැතිරලා කොහේ හරි වැටලා ආයි දිලීර ජාලේ හදනවා. හැබැයි මේ හතු වල තියෙනවා ඊටාම වැදගත් කාරණයක්. මේ හතු කියන්නේ ළමයි ඉහළ පෝෂණ ගුණයක් තියෙන ආහාරයක්. ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් විදිහට පාවිච්චි කරනවලු. ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් කියන්නේ මේකේ ප්‍රෝටීන් අධිකයි හතු වල. දැන් මස් කන්න නැති අයට ඒකට විසඳුමක් විදිහට පුළුවන් හතු ආහාරයට ගන්න. මස් වගේම හතු වලත් ප්‍රෝටීන් බහුලයි. මස් තරම්ම නෑ ළමයි. නමුත් ප්‍රෝටීන් බහුල ආහාරයක්. නේද? ඒක නිසා කියනවා ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් ලෙස යොදා ගන්නවා කියලා. ඊට පස්සේ දැන් අපිට දිලීරවල තවත් ප්‍රයෝජනයක් තමයි පාන් සහ මද්යසාර පැසීමේ ක්‍රියාවලියට යොදා ගන්නවා. පාන් හදන්න ඊස් කියන දිලීරය ඕන. ඊස් කියන්නේ ඒකසෛලික දිලීරයක්. මද්යසාර නිෂ්පාදනයට ඊස් ඕන. ඊළඟ ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට යොදා ගනි. අර අපි කලින් කියපු එක කාරණේ මම කිව්වා ඕගොල්ලන්ට පෙනිසිලින් ගැන. පෙනිසිලින් කියන්නේ ප්‍රතිජීවක ඖෂධයක්. එතකොට පෙනිසිලින් හදන්න පාවිච්චි කරන්නේ පෙනිසිලියම් පොගනාටුම් කියන දිලීරය. එතකොට මේ වාගේ අපිට විවිධ වාසි තියෙනවා දිලීර වලින්. ඒ වගේම ළමයි දිලීර වලින් අවාසිත් තියෙනවා. දිලීර සමහර ලෙඩ රෝග හදනවා අපිට විශේෂයෙන්ම අලුහම්, දද, කුෂ්ඨ වාගේ සමේ රෝග. මිනිසාට හදනවා. ඊට අමතරව ආර්තාපල්, පස්චීම අංගමාරය මේ වාගේ ශාක වලට රෝග ඇති කරනවා.
ඒ වගේම දිලීර වලින් ආහාර නරක වීම සිදු කරනවා. ලෙඩ රෝග හදනවා, ආහාර නරක කරනවා. ඒ වාගේ අවාසි සහගත අවස්ථාත් තියෙනවා දිලීරවල. ප්‍රයෝජන වගේම. හරි. එහෙමනම් ඊළඟට අපි එනවා ළමයි ප්ලාන්ටේ රාජධානිය. දැන් ඔන්න අපි රාජධානි දෙකක් කතා කරා නේද? මුලින්ම අපි කිව්වා ජීවීන් වර්ගීකරණ කරන ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන ක්‍රම දෙකක්. ස්වාභාවික වර්ගීකරණයි, කෘත්‍රිම වර්ගීකරණයි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අපි ඉගෙන ගන්නේ ස්වාභාවික වර්ගීකරණයක් වන අධිරාජධානි තුනේ වර්ගීකරණය. එතෙන්දී ජීවීන් අධිරාජධානි තුනක් යටතේ වර්ග කරනවා. ආකියා, බැක්ටීරියා, යූකැරියා. ආකියා සහ බැක්ටීරියා කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැති කට්ටිය. ඊට පස්සේ යූකැරියා අධිරාජධානිය නැවත රාජධානි 5කට බෙදනවා. ඒකෙන් අපි දැන් දෙකක් කතා කරා. අපි නැවත දෙකක් කතා කරා. මොනවද අපි කතා කරේ? අපි කතා කරා ප්‍රෝටිස්ටා සහ ඊට පස්සේ ෆන්ගයි රාජධානි ගැන කතා කරා. ඊට පස්සේ අපිට තව ඊළඟට අපි කතා කරනවා ප්ලාන්ටේ රාජධානි. ඊට පස්සේ තියෙනවා ඇනිමාලියා. ප්ලාන්ටේ කියන්නේ ළමයි ශාක. නේද? එහෙමනම් අපි ශාක කියලා හඳුන්වන ජීවීන් අයත් වන රාජධානිය තමයි ප්ලාන්ටේ රාජධානිය. දැන් මේකේ තියෙනවා මේව ශාක ලෙස හඳුන්වන බහුසෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානියයි. ශාක විශේෂ 2,87,000ක් පමණ සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. මෙන්න ශාක කියලා වර්ග කිරීමේ පදනම ශාක සෛල සෙලියුලෝස් වලින් සමන්විත සෛල බිත්ති දරයි. ඔන්න සෙලියුලෝස් වලින් සමන්විත සෛල බිත්ති තියෙනවා ශාක සෛල වල. මේවා කොළ පැහැෙන් දිස්වේ. ඊට හේතුව සෛල වල ඇති හරිත ලව තුල වූ හරිතප්‍රද නැත්තම් ක්ලෝරොෆිල් වර්ණකයයි. ළමයි හැබැයි මෙහෙම කතාවක් තියෙනවා. හැම ශාක සෛලයකම හරිතප්‍රද නැහැ. අපි සෛලය ගැන කතා කරද්දි කිව්වා දර්ශීය ශාක සෛලයක අපි හරිතප්‍රදේ අඳිනවා. දර්ශීය ශාක සෛලයක. හැබැයි සෑම ශාක සෛලයකම හරිතප්‍රද නැහැ ළමයි. හරිතප්‍රද තියෙන්නේ කොළ පාට තැන්වල තියෙන සෛලවල විතරයි. දැන් කාස්ටීය ශාක ගඳ පොල් ගහේ කඳේ හරිතප්‍රද නැහැ. තේක ගහේ කඳේ හරිතප්‍රද නැහැ. කොළවල තමයි තියෙන්නේ. කොළ පාට කොටස් වල විතරයි තියෙන්නේ. හරි ක්ලෝරොෆිල් වර්ණකයේ තියෙනවා කොළ පාට හේතු වෙන්නේ ඒකයි. එමගින් ආලෝක ශක්තිය අවශෝෂණය කර ආහාර නිෂ්පාදනයේවත් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. හරි ඊට පස්සේ ශාකවල ළමයි ප්‍රජනනකම තියෙනවා ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි. ක්‍රම දෙකටම තම වගේ වර්ගයා බෝ කරනවා. ලිංගික ප්‍රජනනය කියන්නේ මල් පිපිලා ඒවයින් පළ හැදිලා ඒ පළ තුල තියෙන බීජ වලින් අලුත් පැල හදනවා නම් ඒකට කියන්නේ ලිංගික ප්‍රජනනය. ඒ වගේම අලිංගික ප්‍රජනන ක්‍රමත් තියෙනවා ශාකවල. අලිංගික ප්‍රජනන ක්‍රම කියන්නේ මුල් වලින් අලුත් පැල දානවා. අංකුර වලින් අලුත් පැල දානවා. අතු කෑලි වලින් අලුත් පැල හදනවා. එතකොට ඒවට අපි කියනවා අලිංගික ප්‍රජනන ක්‍රම කියලා. හරි එහෙමනම් ප්ලාන්ටේ අධිරාජධානියේ ජීවීන් ප්ලාන්ටේ රාජධානිය අධිරාජධානිය නෙවෙයි. ප්ලාන්ටේ රාජධානියේ ජීවීන් නැවත වර්ග දෙකකට බෙදන්න පුළුවන් පුෂ්ප පිපීම හෝ නොපිපීම අනුව. මල් පිපෙන සහ නොපිපෙන එක අනුව අපිට පුළුවන් නැවත කොටස් දෙකකට බෙදන්න. මල් නොපිපෙන අයට අපි කියනවා අපුෂ්ප ශාක කියලා. මල් පිපෙන අයට අපි කියනවා සපුෂ්ප ශාක කියලා. සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි. රයිට් අපි බලමු මොකද්ද මේ දෙකේ වෙනස කියලා. ඕගොල්ලෝ මේවා ඉගෙනගෙන තියෙන කරුණු ළමයි. හරි. මුලින්ම අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හට නොගන්නා ශාක. මල් පිපෙන්නේ නැහැ. මේවා නැවත කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. බීජ හට නොගන්නා පුෂ්ප ශාක, බීජ හට ගන්නා පුෂ්ප ශාක. දැන් ළමයි සමහර දැන් අපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන්නේ නැති ඒවානේ. මල් පිපෙන්නේ නැතුව බීජ හැදෙනවද?
මල් පිපෙන්නේ නැතුව බීජ හැදෙනේවා තියෙනවා. අපි ඒක බලමු ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා. හරි? එහෙමනම් අපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හට ගන්න නැති ඒවා. හරිනේ පැහැදිලිනේ. නේද? අපුෂ්ප ශාක බීජ හට ගැනීම හෝ නොගැනීම පදනම් කරගෙන නැවත කාණ්ඩ දෙකකට වෙන් කළා එක. හරි මේ තියෙන්නේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බලන්නකෝ. පොගනාටුම්, සෙලජිනෙල්ලා, නෙප්‍රොලෝපිස් කියන ළමයි ඔය මීවන කියලා જાතියක් තියෙන. ඕගොල්ලන් ගෙවල් වල තියෙන මීවන. සමහර ගෙවල් වල මේව මල් වලටත් හදනවා. ලිං වල ඉවුරු වල හැදෙනවා, ඇල ඉවුරු වල හැදෙනවා මේ මීවන කියන එක. සල්වීනියා මේක පාසි වර්ගයක්. මේ තියෙන ළමයි බේදුරු කියලා එකක් මෙයා මේ අපි ශාකයක් වෙනස් ශාක වල කඳන් වල හැදෙන්නේ. ගහක් උඩ මේක හැදෙන්නේ. මේ තේ වාගේම ශාක වර්ගයක්. කුරුළු කැදලි ඕකිඩ් කියලා තියෙනවා. ඒකත් මේ වාගේ එකක්. මේ කුරුළු කැදලි ඕකිඩ් මෙතන නැහැ. ඒතකොට මේවා ළමයි බීජ හටගන්නේ නැහැ. මේවා කොහොමද අලුත් තමන්ගේ නව වර්ගය හදන්නේ? බෝ කරන්නේ කොහොමද? බීජ හටගන්නේ නැත්තම්. ඕගොල්ලන් ගෙවල් වල ඇති මෙන්න මේ වායේ ගහක්. හරි? මේ බේදුරු ගස් එහෙම තියෙනවා නම් බලන්න මේ කුරුළු කැදලි ඕකිඩ් කියලා එකක් තියෙනවා. මේ වාගේම පඳුරක්. මේක කෙහෙල් කොලයක් වාගේ ටිකක් ලොකුයි කොලේ මෙහෙම. මේ වාගේ පඳුරක් තියෙන. මේ වාගේ කොළ වටේටම තියෙනවා. මේ කොලේ යට පැත්තේ මෙහෙම තියෙනවා දුඹුරු පාට ඉරිරි. යට පැත්තේ මේ වාගේ දුඹුරු පාට ඉරිරි තියෙනවා. එතකොට බලන්න මේ දුඹුරු පාට ඉරි අත ගාලා දැකලා තියෙනවා නම් ඕගොල්ලෝ කළු පාට දුඹුරු පාට කුඩු කුඩු ගැලවිලා යනවා. කළු පාට දුඹුරු පාට කුඩු කුඩු ගැලවිලා යනවා. මේවැ ළමයි බීජ හට නොගත්තට මෙන්න මේ කොලේ යටපැත්තේ තියෙන මේ බීජාණු වලින් තමයි නව ශාක ඇති කරන්නේ. මේවට කියනවා බීජාණු කියලා. මේ මීවනවල ළමයි මේ පත්‍රිකා ගොඩකට බෙදිලා තියෙන්නේ. මෙහෙම තනි පත්‍රයක් ගත්තොත් මේකේ මෙහෙම පත්‍රිකා තියෙනවා ගොඩ. ඕගොල්ලන් ගෙවල් වල තියෙනවා නම් බලන්න. මේ පත්‍රිකාවක යටපැත්ත බලන්න. පත්‍රිකාවක යටපැත්ත ගත්තාම යටපැත්තේ මේ වටේට තියෙනවා කළු පාට තිත් තියෙනවා. අන්න ඒවට කියන්නේ බීජාණු. එහෙමනම් පුෂ්ප හට නොගන්නා අපුෂ්ප ශාක මෙන්න මේ බීජාණු මගින් තමයි ව්‍යාප්ත වීම වෙන්නේ. බීජාණු මගින්. එතකොට උදාහරණ කීපයක් මතක තියාගන්න. පොගනාටුම්, සෙලජිනෙල්ලා, මීවන, කුරුළු කැදලි ඕකිඩ්, බේදුරු. එතකොට මේ වාගේ ඒවා බීජ හට නොගන්නා අපුෂ්ප ශාක කියලා අපි කියනවා. ඊළඟට මේවයි බලන්න ලක්ෂණ කීපයක් තියෙනවා. මේ වගු ඇති ටියුට් එකෙත්. හරි. ව්‍යුහය ඊතා කුඩා ප්‍රමාණයේ ශාකවල සිට විශාල ප්‍රමාණයේ ශාක දක්වා තියෙනවා. කුඩා ප්‍රමාණයේ ශාකවත් තියෙනවා. අර මොනවද ඔයගොල්ලෝ දැක්කේ ළමයි සෙලජිනෙල්ලා වාගේ එකක්, පොගනාටුම් වාගේ එකක් ඊටාම කුඩා ශාක. ඔයගොල්ලන් ගෙවල් වල වතුර නිතරම වතුර තියෙන තැන් වල මේවා තියෙනවා, හැදෙනවා. පාසි කියලා අපි කියන්නේ මේවට. පාසි වර්ග. ශාකවල මේ ඇතැම් ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වී නැත. මේ බලන්නකෝ. අර මං කලින් කිව්වේ. දැන් මෙයාගේ ඕගොල්ලන්ට පේනවා මේ මැද එක්කෙනා. මෙන්න මෙයා. දැන් මෙයාගේ බලන්න මේ පත්‍ර නේද? ඒ වාගේ කඳ පත්‍ර කියලා එහෙම විශේෂයක් නැහැනේ. හැබැයි මෙයාගේ එහෙම නෙවෙයිනේ. මෙයාගේ පත්‍ර අපිට හොඳට පේනවා වෙනම. පැහැදිලිව. මේගොල්ලන්ගෙත් එහෙමයි. ඒතකොට මෙන්න මෙයා තමයි පටක විභේදනයක් නැහැ කියන්නේ. සෙලජිනෙල්ලා. උදාහරණයක් විදියට. සත්‍ය පටක විභේදනයක් නැහැ. එව නිසා මුල කඳ පත්‍ර නොපවතී මෙම ශාක තලසක් ලෙස හැඳින්වේ. තලසක් බිම වැතිරිලා වැඩෙන්නේ. ඇතැම් ශාකවල පටක විභේදනයක් සිදු වී ඇත. සනාල පටක දරයි මේවායේ කඳ මුල පත්‍ර පවතී. දැන් මේ තියෙන්නේ ඒ වාගේ විභේදනයේ වෙච්ච අය. පටක විභේදනයක් පෙන්නනවා, කඳ තියෙනවා, පත්‍ර තියෙනවා, මුල් තියෙනවා, පුෂ්ප පිපෙනවා. පුෂ්ප නෑ මේවා. අපුෂ්ප ශාකනේ. ඉතින් ඒ විදිහට පටක විභේදනයක් තියෙනවා සමහර ඒවා. හරි. එහෙමනම් මේ විදිහට එහෙමනම් බීජ හට නොගන්නා අපුෂ්ප ශාක තියෙනවා. ඒ කියන්නේ මල් පිපෙන්නෙත් නෑ, බීජ හැදෙන්නෙත් නෑ. ඒතර මේවා ළමයි ව්‍යාප්ත වෙන්නේ බීජාණු මගින්.
හරි ඊළඟට හැඩය තලසාකාර හෝ කුඩා පර්ණාංග ලෙස පවතී. පෝෂණයේ සියල්ලෝම ස්වයංපෝෂීන් හැමෝම ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්න. සමහර ශාක අපිශාක වේ. වෙනත් ශාක මත වැඩෙනවා. ප්‍රජනනය බීජාණු නිපදවීම හා කොටස් වෙන්වීම මගින් අලිංගික ප්‍රජනනයේ සිදුවේ. ලිංගික ප්‍රජනනයද සිදු කරයි. ව්‍යාප්තිය කොහෙද පැතිරලා තියෙන්නේ? සෙවණ සහ තෙතමනේ නිතරම රඳා පවතින අඩු සූර්යාලෝකයක් සහිත භෞමික ගොඩබිම් පරිසරවල ව්‍යාප්ත වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ බීජ හට ගන්නා පුෂ්ප ශාක ඔන්න තියෙනවා. මල් පිපුන් නැති වුණාට මේවා බීජ හට ගන්නවා. මල් පිපෙන්නේ නැහැ නමුත් බීජ හට ගන්නවා. ඒතර අපි ඒවට කියනවා බීජ හට ගන්නා අපුෂ්ප ශාක. මේ තියෙන්නේ එහෙම එකක්. මේකට කියනවා මඩු කියලා. දැකලා ඇති ඔයගොල්ලෝ. මේ මඩු වල ළමයි බීජ ඇති වෙනවා මේ තියෙන්නේ මඩු බීජ. මේත් එහෙම ෆයිනස්. ළමයි ෆයිනස් වල මේ වාගේ මලක් එකක් හැදෙනවා. මේකේ මෙන්න මේ මල් පෙති වාගේ තියෙන මේකට කියන්නේ මේ මලක් නෙවෙයි මේක ළමයි මේක බීජාණු ධාන්‍යයක්. ඒතකොට මේක ඇතුලේ බීජ තියෙනවා. බීජ හට ගන්නවා. ඒ විදිහට මඩු ෆයිනස් කියන්නේ එහෙමනම් බීජ හට ගන්නා අපුෂ්ප ශාක. හැබැයි මේගොල්ලන්ගේ බීජවල විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගන්නකො අඹ ගෙඩියක් නැත්නම් රඹුටන් ගෙඩියක් ගන්නකො මේ දවස්වල. රඹුටන් ගෙඩියේ බීජයේ වටේට තියෙනවා ඵලයක්. ඵලය තුල තමයි රඹුටන් බීජය තියෙන්නේ. අඹ ගෙඩියෙත් එහෙමයිනේ. ඵලය තුල තමයි බීජය තියෙන්නේ. පොල් ගෙඩියෙත් එහෙමයි. පොල් ඵලය තුල බීජය තියෙනවා. හැබැයි මේවැ මොනවද මේ බීජ හට ගන්න අපුෂ්ප ශාකවල? ෆයිනස් මඩු මේ කියන ශාකවල. මේවැ බීජ ඵලයකින් ආවරණය වෙලා නැහැ. බීජ ඵලයකින් ආවරණය වෙලා නැහැ. කෙලින්ම බීජ හැදෙනවා ගයි. වෙනම. ඒක නිසා මේවට නමක් කියනවා. මේවට කියනවා විවෘත බීජක ශාක. ඇයි බීජ ඵලයකින් වැහිලා නැහැ. කෙලින්ම මේ බීජ තියෙන්නේ. එතකොට ඒක නිසා කියනවා විවෘත බීජක ශාක කියලා. එහෙමනම් බීජ හට ගන්න අපුෂ්ප ශාක වලට තව නමක් කියනවා. බීජ හට ගන්න අපුෂ්ප ශාක. මොකක්ද කියන අනික් නම? විවෘත බීජක ශාක. හරි. ඊළඟ මේවැ ලක්ෂණ බලන්න ව්‍යුහය. හරි මොනවද මේ බීජ හට ගන්නා අපුෂ්ප ශාක මල් පිපෙන්නේ නැහැ නමුත් බීජ හට ගන්නවා. ඒවැ ලක්ෂණ. ව්‍යුහය මෙම ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වී ඇත. ඒ කියන්නේ කඳ මුල් පත්‍ර ඒ විදිහට පටක තියෙනවා. සනාල පටක දරයි කඳ මුල් පත්‍ර පවතී. හැඩය ප්‍රමාණයෙන් විශාල ශාක වේ. බොහොමයක් ගස් වේ. කාෂ්ඨ ඍජු කඳකින් යුක්තය. සමහරක් පඳුරුය. ඕගොල්ලෝ දැකලා ඇති ළමයි ඔය ෆයිනස් නේද? අපි නත්තල් කාලේට නත්තල් ගස් කියලා ගන්න ඒවා. ඒතකොට ලොකු ගස් හැදෙනවා ඒවා. කාෂ්ඨ ශාක. සියල්ලෝම ස්වයංපෝෂීන් වේ. ප්‍රභා සංශ්ලේෂණය. එතකොට හැමෝම ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්නවා මේ අපුෂ්ප ශාක. බීජ හට ගන්න අපුෂ්ප ශාක සියල්ලම ස්වයංපෝෂීන්. ඊළඟ ප්‍රජනනයේ බීජ මගින් ලිංගික ප්‍රජනනයේද බීජාණු මගින් අලිංගික ප්‍රජනනයේද සිදු කරයි. මෙම ශාක භෞමික පරිසරවල ව්‍යාප්ත වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු සපුෂ්ප ශාක. චූටි වීඩියෝ එකක් තියෙනවා බලන්න. ගොඩක් වෙලා අපි කතා කරන්නේ. Hey friends, welcome to a new happy learning video. Today we're going to learn about the importance of plants, their main characteristics. ඒක බීජපත්‍රී ශාක ද්විබීජපත්‍රී ශාක ගැන තියෙන්නේ බලන්න චුට්ටක්. Presenting the plant kingdom. You already know that plants can't move from one place to another. As you can see, the great majority are held to the ground by roots. But they fulfill the vital functions of all living things. They are born, they grow,
They interact, reproduce, and die. As you can see in these images, there are many types of plants. But do you know how many types there are? Well, according to scientists, there are approximately 9 million different species. Some are gigantic like this tree, capable of producing shade for 100 people at the same time. Others are tiny, like this minuscule flower. But although they may be different, they all have something in common. They are capable of making their own food. Plants don't feed off other living creatures like animals do. But they make their own food thanks to photosynthesis, process that transforms sunlight and inorganic matter in their surrounding into food. Photosynthesis is super important for plants, but for all living things too, because in that process they release oxygen into the world. And without oxygen, none of us would be here today watching this video. Are plants important or what? Plants were one of the first forms of life that appeared on Earth, thanks to their capacity not to depend on other living creatures to survive. Their most predominant color is green, and this color is called chlorophyll, an essential substance to perform photosynthesis. Plant classification. As we said, there are many types of plants, and we can classify them in 4 large groups to get to know them better. Algae, mosses, ferns, and phanerogams. Algae don't have roots, stems, or leaves. They live in water, both rivers and seas, and they are the simplest plants. Mosses are also very simple plants. They live on solid ground but need a lot of humidity. They don't have roots to absorb water because they live in very humid and bleak places. Ferns are higher plants, and their body is divided into roots, which is where they absorb water from the soil, stem, which is where the water circulates, and leaves that grow upwards from the stem. Ferns also live in humid places. Phanerogams, despite their name, are the most common plants because they reproduce through their flowers. They are higher plants, and their bodies are divided into roots, stem, and leaves. Trees are an example that belongs to this group. Well, now we know a bit more about plants and their importance towards all other living things. So you know that we need to take care of them and respect them. හරි ළමයි. එතකොට මේ ශාකවල වැදගත්කම ගැන මේ වීඩියෝ එකේ තිබ්බේ. එක දිගට අපි කතා කරපු හින්දා අපි චුට්ටක් විනාඩි 5ක් වීඩියෝ එක බැලුවේ. හරි. එවනම් අපි බලමු ඊළඟට අපි කතා කරේ ප්ලාන්ටේ රාජධානිය ගැන. එතකොට ප්ලාන්ටේ රාජධානිය අපි කිව්වා කාණ්ඩ දෙකකට බෙදනවා. නේද? ප්ලාන්ටේ රාජධානිය කාණ්ඩ දෙකකට බෙදනවා. සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක. අපි අපුෂ්ප ශාක කියන්නේ මොනවද කියලා කතා කරා. මල් පිපෙන්නේ නැති ඒවා. ඒ වගේම එහෙමනම් සපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන ශාක. මල් පිපෙන ශාක. ඒතර මේ ළමයි මේ මල කියන්නේ ශාකයක ලිංගික ප්‍රජනක අවයවය. ශාකයක ලිංගික ප්‍රජනක අවයවය තමයි පුෂ්පය. ඔයගොල්ලෝ දන්නවා පොඩි පන්ති වලදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා පුෂ්පයක තියෙනවා ස්ත්‍රී ප්‍රජනක කොටස් සහ පුරුෂ ප්‍රජනක කොටස්. කලංකයේ කීලේ ඩිම්බකෝෂය කියන්නේ ස්ත්‍රී ප්‍රජනක කොටස්. සූත්‍රිකාවයි පරාගධානියයි කියන්නේ පුරුෂ ප්‍රජනක කොටස්.
එතකොට ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ සෛල. පරාගධානිය ඇතුලේ තියෙනවා පරාග. මේවා තමයි අපි කියන්නේ ජන්මාණු කියලා කියන්නේ. ශාකයක ස්ත්‍රී ජන්මාණු සහ පුරුෂ ජන්මාණු. ඒතර මේ ජන්මාණු එකතු වෙලා පුෂ්පය ඵලයක් බවට පත් වෙනවා. හරි එහෙමනම් මේ ශාකවල මල් පිපෙනවා. ඊට පස්සේ මේ මල් වලින් නැත්තම් පුෂ්ප වලින් ඵල ඇති වෙනවා. ඒ ඵල තුල තියෙනවා බීජ. අර සංසේචනයේ වෙච්ච ඩිම්බය තමයි බීජය බවට පත් වෙන්නේ. ඵල තුල තියෙනවා බීජ. ඒ බීජ වලින් නව ශාක ඇති කරනවා. දැන් ළමයි මේ හැමතිස්සෙම මේ જાතියේ සපුෂ්ප ශාකවල ඵල තුල තමයි බීජය තියෙන්නේ. බීජය ඵලයෙන් වැහිලා තියෙන්නේ. බලන්නකො මේ අඹ ගෙඩිය දිහා. අඹ ගෙඩිය කියන්නේ අඹ ඵලය. එතකොට ඇතුලේ තියෙනවා බීජය. බීජය ඵලයෙන් වැහිලා තියෙන්නේ. ඒක නිසා මේ ශාක වලට අපි කියනවා ආවෘත බීජක ශාක. ඔන්න දැන් අපිට නම් දෙකක් හම්බුණා. ආවෘත බීජක ශාකයි විවෘත බීජක ශාකයි. ආවෘත බීජක කියන්නේ බීජය ඵලයෙන් වැහිලා තියෙනවා. ආවෘත බීජක. ඒතොර සපුෂ්ප ශාක වලට තමයි ආවෘත බීජක ශාක කියන්නේ. විවෘත බීජක ශාක කියන්නේ බීජය ඵලයකින් වැහිලා නැහැ. අපුෂ්ප ශාකවල බීජ හදන අපුෂ්ප ශාක වලට තමයි අපි කියන්නේ විවෘත බීජක ශාක කියලා. හරි. එහෙමනම් සපුෂ්ප ශාක වලට කියනවා ආවෘත බීජක ශාක කියලා. මොකද බීජය ඵලයකින් වැහිලා තියෙන නිසා. එතකොට මේ ශාකවල බීජේ පියලි සංඛ්‍යාව අනුව. බීජේ පියලි කියන්නේ ළමයි පළු. දැන් ඕගොල්ලෝ දන්නවා අපි කජු මදයක් කනකොට කජු මදේ පළු දෙකකට ගැලවෙනවා. අන්න පියලි දෙකයි. රටකජු ඇටයක් කපන්නකො. රටකජු ඇටේ පියලි දෙකකට ගැලවෙනවා. බීජ පියලි දෙකයි. බෝංචි වලත් එහෙමයි. බීජේ පියලි දෙකයි. බඩයිරිඟු වල බීජේ පියලි දෙකක් තියෙනවද නැද්ද? බඩයිරිඟු බීජේ. ඔව්. කියන්නකො ළමයි බඩයිරිඟු බීජවල පියලි දෙකක් තියෙනවද නැද්ද? තියෙනවා. බඩයිරිඟු ළමයි බඩයිරිඟු කරලක අපි බීජේ අරගෙන බීජේ දෙකට පලන්න බෑ ළමයි. දෙකට පලන්න පැලෙනවා කපලා වාගේ එහෙම පුළුවන්. නමුත් ඒකේ පියලි දෙකක් නැහැ. පහසුවෙන් ගැලවෙන්නේ නැහැ. දැන් බෝංචි ඇටයක් නම් බලන්නකො චුට්ටක් ගැලවුවා නම් ඇතිනේ කජු මදයක්. ඒ හේතුව ඒකේ පියලි දෙකක් තියෙනවා. හැබැයි බඩයිරිඟු වල පියලි දෙකක් නැහැ එකයි තියෙන්නේ. පොල් ගෙඩියේ පළු දෙකක් නැහැ. අපි ගහලා බින්දිනවා පළු දෙකට. හැබැයි ස්වභාවිකව පොල් ගෙඩියේ පළු දෙකක් නැහැ. පියලි දෙකක් නැහැ බීජේ. නේද? එහෙමනම් සපුෂ්ප ශාක බීජේ පියලි සංඛ්‍යාව අනුව නැවත කොටස් දෙකකට බෙදනවා. පියලි දෙකක් තියෙනවට අපි කියනවා ද්විබීජපත්‍රී ශාක. ද්විබීජපත්‍රී ශාක. පියලි එකක් තියෙනවට කියනවා ඒක බීජපත්‍රී ශාක. හරි. එහෙමනම් සපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාකයි කියලා ඔන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ මෙන්න මෙතෙන්ට එනකන් අපි ආවා. හරි. බලන්න ටියුට් එකේ ඔය ටිකට එනකන් නෝට් එක ඔක්කොම ටික තියෙනවා. හරි. එතනින් එහාට තමයි දැන් ඔන්න චුට්ටක් ඉතින් ලියන්න තියෙන්නේ. හරි. එතකොට අපි දවසක්ම ඉතුරු කරගත්ත මේ ලියන වැඩේ. දැන් මෙන්න මේ වගුවේ අපි ලියමු ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී ශාකවල ලක්ෂණ. දැන් මොනවද පොඩි පන්ති වල ඉගෙන ගත්තේ ඒවා? ඒක බීජපත්‍රී ශාක කියන්නේ හැඳින්වීම අනුව බීජ පියලි එකයි ද්විබීජපත්‍රී ශාකවල බීජ පියලි දෙකයි. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ ඒක බීජපත්‍රී ශාක තව තියෙනවා. ළමයි මෙහෙමයි මේ ශාක දෙක අපිට හඳුන ගන්න පුළුවන් ලක්ෂණ ගොඩක් තියෙනවා. බීජයෙන් හඳුන ගන්න පුළුවන්, කඳෙන් හඳුන ගන්න පුළුවන්. කොහොමද කඳෙන් හඳුනගන්නේ? ඒක බීජ ශාක වලට ඍජු කඳක් තියෙනවා. ද්විබීජපත්‍රී වලට අතු බෙදලා තියෙන මේ කඳ. ඒක බීජපත්‍රී ශාක වල කඳ අතු බෙදෙන්නේ නැහැ. ද්විබීජපත්‍රී ශාක වල කඳ අතු බෙදෙනවා. තව එකක් තියෙනවා කඳේ ලක්ෂණයක් අර කිව්වා වගේ. ඒක බීජපත්‍රී ශාක වල කඳ ඒකාකාර මහතින් යුක්තයි. පොළවේ ඉඳන් උඩට යනකම්.
හැබැයි ද්විබීජපත්‍රී ශාකයක කඳ ඉහළට යන්න යන්න සිහින් වෙනවා. ඒකත් එකක්. තව පත්‍ර වලින් හොයන්න පුළුවන්. පත්‍ර වල මොකද්ද ලක්ෂණේ? මේ ඒක බීජපත්‍රී ශාකවල තියෙන්නේ මේ සාමාන්‍ය නාට්‍ය වින්‍යාසය දීබීජපත්‍රී වල තියෙන ජලාභ නාට්‍ය වින්‍යාසය. ඔව්. ඒක බීජපත්‍රී ශාකවල සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙනවා. ද්විබීජපත්‍රී ශාකවල ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙනවා. නැත්නම් ජාලාකාර. ඔන්න පත්‍රේනුත් හොයන්න පුළුවන්. මුලෙන් හොයන්න පුළුවන්. ඒක බීජපත්‍රී ශාකවල තන්තු මුල් තියෙනවා. ද්විබීජපත්‍රී ශාකවල මුදුන් මූල පද්ධතියක් තියෙනවා. මුලෙන් හොයන්නත් පුළුවන්. කඳෙන් පුළුවන්, පත්‍ර වලින් පුළුවන්, මුලෙන් පුළුවන්. මලෙනුත් පුළුවන් ළමයි පුෂ්පයෙන්. ඒක බීජපත්‍රී ශාකවල තියෙන්නේ පෙති 3 හෝ 3 ගුණාකාර 3 6 9 මල් වල පෙති ගන්න. ද්විබීජපත්‍රී ශාකවල මල් වල පෙති ගන්න 4 5 හෝ 4 5 ගුණාකාර. එහෙමනම් ඔන්න ඔය විදිහට ඒක බීජපත්‍රී ශාක ද්විබීජපත්‍රී ශාක අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ගොඩක් තියෙනවා. බලන්න මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටික අපි කතා කරපු ඔක්කොම ටික තියෙනවා උතන. ලියා ගන්න ළමයි. ටියුට් එකේ මේ ලක්ෂණ ටික ලියාගෙන මට අත උස්සන්න ඉවරන. ලියලා ඉවරුණා. හරි ඉක්මනින් ලියමු ඈ. ටියුට් එකේ ලියා ගන්න ලක්ෂණ ටික ලියාගෙන අත උස්සන්න ඉවරුණා.
අනිත් ළමයි ඉක්මන් කරමු. ඉමේෂ් ඉවරද? ඉමේෂ් තිමාෂා ඉක්මන් කරමු. හරි නේද? හරි. රයිට් එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ ඇනිමාලියා රාජධානිය ගැන. දැන් එතකොට අපි කතා කරා මුලින්ම වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ජීවීන් වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ අපි කතා කරා වර්ගීකරණය මගින් අපිට සැලසෙන වාසි ප්‍රධාන වාසිය තමයි අධ්‍යයනය කිරීමේ පහසුව. ඊට අමතරව තව වාසි ගොඩක් තියෙනවා. ඊට පස්සේ වර්ගීකරණ ආකාර දෙකක් තියෙනවා. ස්වාභාවික වර්ගීකරණයයි කෘත්‍රිම වර්ගීකරණයයි. කෘත්‍රිම වර්ගීකරණ වලදී ජීවීන්ගේ බාහිර ලක්ෂණ ජීවත් වෙන පරිසරය වාගේ ලක්ෂණ පදනම් කරගෙන තමයි වර්ග ගන්නෙ. ඊට පස්සේ ස්වාභාවික වර්ගීකරණයේදී ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, අණුක ජෛව විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක වාගේ ලක්ෂණ පදනම් කරගෙන වර්ග කරනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ස්වාභාවික වර්ගීකරණ ක්‍රමයක් අධිරාජධානි 3 වර්ගීකරණය. ඒ අධිරාජධානි 3 වර්ගීකරණයෙන් අපි ඉගෙන ගත්තා ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය ගැන. ඊට පස්සේ යුකැරියා අධිරාජධානියේ රාජධානි 4ක් තියෙනවා. අධිරාජධානිය තුල රාජධානි 4ක් තියෙනවා. ප්‍රෝටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ. ඒ රාජධානි තුනම ගැන අපි කතා කරලා ඉවරයි. ඊළඟට අවසාන කොටසට අපි එනවා. ඊළඟට අපිට තියෙනවා ඇනිමාලියා රාජධානිය.
හරි ඇනිමාලියා කියන්නේ ළමයි මේ ලෝකේ සත්තු කියලා අපි හඳුන්වන ජීවීන් අයත් වන රාජධානියට අපි කියනවා ඇනිමාලියා රාජධානිය කියලා. ඇනිමාලියා රාජධානියේ ඉන්න ජීවීන් ඒගොල්ලන්ගේ කොඳු වැට පෙලක් හෙවත් කෂේරුවක් තිබීම හෝ නොතිබීම පදනම් කරගෙන අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා. කොඳු වැට පෙලක් නැති අයට අපි කියනවා අපෘෂ්ඨවංශී ජීවීන්, කොඳු වැට පෙලක් තියෙන අයට කියනවා පෘෂ්ඨවංශී ජීවීන් කියලා. හරි. එහෙමනම් අපි බලමු මේ පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන්ගේ ලක්ෂණ මොනවද කියලා. ටියුට් එකේ ඕගොල්ලන්ගේ හරි. ඉස්සෙල්ලාම අපෘෂ්ඨවංශීන් ගැන තියෙන්නේ නේද? මම බැලුවේ ප්‍රසන්ටේෂන් එකේ මොකක්ද තියෙන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපෘෂ්ඨවංශීන් ගැන තියෙන්නේ. එතකොට අපෘෂ්ඨවංශීන් ළමයි අපි කාණ්ඩ පහක් යටතේ වර්ග කරනවා. අපෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු වැට පෙලක් නැත්නම් කෂේරුවක් නොමැති සතුන්. කෂේරුවක් නැති සතුන්ට කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. මේගොල්ලෝ කාණ්ඩ පහක් යටතේ වර්ග කරනවා. නිඩාරියා, ඇනලීඩා, මොලුස්කා, ආත්‍රොපෝඩා සහ එකයිනොඩමේටා කියලා. අපි චුට්ටක් බලමු පොඩි වීඩියෝ එකක් තියෙනවා අපෘෂ්ඨවංශීන් ගැන. Hi friends, welcome to a new happy learning video. Today we are going to learn about the invertebrate animals. You all know that the animals are divided into two big groups. The vertebrates that have an internal skeleton formed by bones, and the invertebrates that have no bones. All the invertebrates are oviparous, and we classify them in 6 big groups: sponges, jellyfish, corals, worms, mollusks, echinoderms, and arthropods. The sponges are aquatic animals that are sac-shaped, and the body is full of pores. It is very easy to remember this group because many times we use them in the shower for personal hygiene. Yes, many of the sponges we use in the shower are invertebrate animals. The jellyfish are invertebrate animals that live in the ocean. Their bodies are gelatinous and have tentacles. The truth is that when they appear in the beach, it is very annoying because their tentacles have small venomous stingers that produce very unpleasant bites. මේ අපෘෂ්ඨවංශීන් ජීවීන් ගැන Corals are තමයි tiny යන්නේ. marine animals that produce video limestone එකේ. residue, which give rise to beautiful shapes. Do you know this animal? Exactly. It's a worm. Worms are soft and long invertebrate animals that move by dragging their body in the ground because they have no feet. They can be aquatic or terrestrial. There are some worms that can be harmful, and that is why we must be careful with them. Can you see this snail? Well, snails form part of the mollusk group. Mollusks have a soft body without legs and can also be aquatic or terrestrial. Some, like the snail, use clam and mussels, protect the body with shells. But there are other mollusks that don't have a shell to protect themselves, like slugs or octopuses.
echinoderms are exclusively aquatic animals. Their bodies have calcareous plates that form a shell. Some echinoderms are balloon-shaped and are covered in spikes that they use to defend themselves, like sea urchins. Others are star-shaped and are of course called starfish. The arthropods are the most abundant animals on the earth. Of every 100 animals that exist, 80 are arthropods. These invertebrate animals have the body covered by an external skeleton called a cuticle. The most common way to classify the arthropods is by the number of legs they have. This way we can classify them in 4 big groups. Arthropods with 6 legs. In this group, insects like ants and flies are present. Arthropods with 8 legs, where for example the arachnids like spiders and scorpions are. Arthropods with 10 legs include the crustaceans like crabs and lobster. Arthropods with more than 10 legs like the centipede that, as you can see, has much more than 100 legs and are called myriapods. Well, now you know a bit more about the invertebrates. Bye friends! And don't forget to subscribe to the Happy Learning channel. හරි ළමයි. එතකොට මේ ආර්ථ්‍රෝපෝඩාවන් මේ අපෘෂ්ඨවංශී ජීවීන් ගැන ඒ වීඩියෝ එකේ තිබ්බේ. දැන් අපෘෂ්ඨවංශී ජීවීන් අපි කාණ්ඩ 5ක් යටතේ වර්ග කරනවා. අපෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු වැට පෙලක් නැති ජීවීන්. එතකොට කොඳු වැට පෙලක් නැති ජීවීන් අපි කාණ්ඩ 5ක් යටතේ වර්ග කරනවා. නිඩාරියා නැත්තම් එයාට කියනවා සීලන්ටරේටා කියලා. ඇනලිඩා, මොලුස්කා, ආත්‍රොපෝඩා, එකයිනොඩමේටා කියලා කාණ්ඩ 5ක් යටතේ අපි වර්ග කරනවා. රයිට්. අපි හෙට මේ ඉතුරු කොටස අපි කතා කරමු. ළමයි හෙට ඔව් සර් උදේ වගේ කරන්න බෑද සර් හෙට ඉස්කෝලක් නැති ඒක තමයි මාත් මේ අහන්න ඇදුවේ. උදේ කියන්නේ උදේ 8 10 මට නම් සර් ඕන වෙලාවක පුළුවන් අනිත් අයට නම් දන්නේ නැහැ මට නම් පුළුවන්. උදේ හෝ මේ මෙච්චර රෑ වෙන්නේ නැතුව කරන්න පුළුවන් නම් හොඳයි. සර් 12ට හරි 10 මාට වගේ අර මේ අනිත් අය මොකද කියන්නේ පුළුවන් ද උදේ වරුවේ මැසේජ් කරන්නකෝ. අර ගිය සතියේ බ්‍රහස්පතින්දා බැරි වෙච්ච එකට මේ පොය දවසේ කරේ 8 මාට ඒ ඔව් වගේ කරත් කමන්නේ. 8:00 ඔව් 8:00ට පුළුවන් ළමයි. 8:00 පොඩි අවුලක් තියෙනවා. හැබැයි මෙහි වෙන පන්තියක් තියෙනවා. ඒත් අවුලක් නැති වෙයි. බලමු මම මැසේ උදේ බෑ පුළුවන් නේද ළමයි 8:00ට එහෙම වුණොත් ඕගොල්ලන්ට. බැරි එක්කෙනෙක් ඉන්නවද කවුරු? බැරි එක්කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මම දාන්නම් වෙලාව. මේ චුට්ටක් බලලා දවල් වරු මොන හරි ඕගොල්ලන්ට බැරි වෙලාවක් තියෙනවනම් මට මැසේජ් කරන්නකෝ. කාට හරි හෙට එන්න බැරි වෙලාව මට කියන්න. බැරි වෙලාවල් ටික. හරි එතකොට මම ඕගොල්ලන්ට මැසේජ් එකක් දාන්නම්. හෙට අපි එහෙම වුණොත් වේලාසන කරමු. මේ අපිට මේ පාඩම අපි හෙට ඉවර කරනවා. හරි එහෙමනම් ළමයි ආයිබෝවන් අපි අනිත් දවසේ හෙට ඉතුරු කොටස කතා කරමු.